තෙරුවන් සරණයි. ප්‍රථම නිබ්බාන සූත්‍රය කුද්දක නිකායේ පළවෙනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 24 වෙනි ග්‍රන්ථයේ 290 වෙනි පිටුවේ අත්ති භික්ඛවේ තදායතනං යත් න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤායතන න විඥානං ආයතන න ආකිඤ්ඤායතන න සන්නා නාසඤ්ඤායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උබ්බෝ චන්දිම සූර්යෝ තත්‍ර පාහම් භික්ඛවේ න ආගතින් වදාමි න ගතින් න ටිති න චුතින් න උප්පත්තිං අපතිට්ඨං අපවත්තං අනාරම්මනං. මේ සූත්‍රයේ ඊටම වැදගත් සූත්‍රයක්. මේ ධර්මයේ දිශානතිය හඳුනා ගන්න හැමෝටම බොහෝම උපකාර වන සූත්‍රයක්. නමුත් මේ ප්‍රසිද්ධියේ බොහෝ අය ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ ධර්මයේ ගැන මනා වැටහීමක් නොමැතිකමයි. තමන් ඉන්න දෘෂ්ටිය තුළ හිර වුණොත්, තමට ධර්මයේ ගලප ගන්න බැරි වුණොත්, තමන් අර අවසානයේදී ඉදිරිපත් කරන ඒ නිර්වද්‍ය ඒ වටිනාම සූත්‍ර දේශනා, අත්‍තරම කියනවා ශුන්්‍යත පටිසංයුත්ත දේශනා අත්හරිනවා. ඒකට හේතුව තමන් හිර වෙලා ඉන්න තැන. ආත්ම දෘෂ්ටියකින් මේ ධර්මයේ දිහා බැලුවොත් ඒ කෙනාට මේ අවසාන කොටස අපැහැදිලි වෙනවා. ඒකට හේතු වෙන්නේ තමන්ගෙම ඉන්න දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටියකින් මේ ධර්මයේ දිහා බලපුකම. මේ ධර්මයේ ඇත්තටම කියනවා නම් ඒ නිබ්බාන පටිසංයුත්ත දේශනා මේ ධර්මයේ තුල තියෙන වටිනාම දේශනා. මේවා සමාජය තුළ හැමෝගෙම අවධානය යොමු වෙන්න ඕනි දේශනා. මේ තුලින් තමයි අර බාල බොළඳ තැනකින් ධර්මයේ දේශනා කරන ඒ ධර්මයේ ගලප ගන්න බැරිව එතන සිර වෙලා ඉන්න අයට ආලෝකයක් ලැබෙන්නේ. සත්‍ය දැනගන්න හැකියාවක් ලැබෙන්නේ. මේ සූත්‍ර දේශනාවලට අවධානය යොමු කරනකම් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒකට හේතුව මේ ශුන්්‍යත චේතෝ විමුක්තියටපත් වෙන්න හැටි පැහැදිලි කරගන්න හැකියාව ලැබෙන්නේ. අපිට අහන්න ලැබෙනවා අද සමාජය තුළ බොහොම සරල තැනකින් බොළඳ විදිහට ධර්මයේ විදිහට, හැබැයි ධර්මයේද කියලාවත් අපිට ඇත්තටම කියන්න බෑ. අනිත් හැම ආගමකම තියෙන විදිහටම සමාජ සංස්කෘතිය තුළ තියෙන දේවල්, සමාජ සුබ සාධන දේවල් ආගමක් විදිහට අපි හැමෝම එකතු වෙලා යහපත් දිවි පැවැත්මකට සුදුසු විදිහකට යම් කිසි සුබ සාධන ෆ්‍රේම් එකකට අනුගත වෙනවා. ඒ තමයි ආගම. අපි උපැන්න සහතිකේ අපිට ආගමක් තියෙනවා. නමුත් උපැන්න සහතිකේ බෞද්ධයෙක් වූ පමණින් සාර අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ ලෝකෙට හෙළි කරපු ඒ පරම සත්‍ය අපිට පුළුවන් ද අවබෝධ කරගන්න. අපි ඒක දන්නවද? අපි මේ ලෝකේ සත්‍ය දන්නවද? ඔබ ඇසුවොත් කියයි මම බෞද්ධයෙක්. ඔබ කියයි මම සත්තු මරන්නේ, මම අරක්කු බොන්නේ, මම පන්සිල් රකිනවා, මම හොරකම් කරන්නේ. ඔබ කියයි මෙහෙම. මේ පංචශීලයේ සෑම ආගමකම උතුම් කොට සලකනවා. බොහෝ පොඩි පොඩි අඩුපාඩුකම් වෙනස්කම් තිබුණට
හැම තැනම හොඳයි කියලා තියෙන දේ හොඳයි කියලා කියනවා. මුස්ලිම් ආගමේ පව අරක්කු බොන්න එපා කියනවානේ. නමුත් අද බෞද්ධයෝ පෝලිං ගානේ ඉඳගෙන මේ සුරාසැල් වල බලන්න අරක්කු බොනවානේ. නමුත් අපි කියනවානේ සුරාමේරය මජ්ජපමා දට්ටානා කියලා. මේ වගේ සමාජයේ වියවුල් වෙලා තියෙනවා. මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරයා උපදින්නත් පෙර මේ පන්සිල් රැක බව ධර්මයේ තුලින්ම ඔබට අහන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. මිට අවුරුදු 5000කටත් පෙර අවුරුදු 2500කට පෙර අපි කියනනේ සිද්ධාර්ථ කුමාරයා අපි කියනනේ මේ බුද්ධ ශාසනයේ ආරම්භය ගැන. නමුත් ඊටත් පෙර මේ රාවණ යුගයේ පවා මේ පංචශීලයේ රැක බව සඳහන් වෙනවා. ඉතිහාසය දිහා බැලුවම අපිට තේරෙනවා. මේ සීල වෘතවල මේ විශේෂයෙන්ම පන්සිල් වල මේ සමාජයේ විවාණර යුගයේ ඉඳන් පරිණාමයේ දිහා බැලුවහම ඒ ගල් යුගයේ ඒ වානරෙක් විදිහට ඉඳලා ඒ හෝමෝ සේපියන්ස් සේපියස් නියන්ඩර්තාල් කියන අන්නේ පරිණාමය ඔස්සේ බැලුවහම හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන ඒ පරිණාමය ඔස්සේ බැලුවහම ඔබටත් වැටහෙනවා අද වුණත් ඔබට පේනවා කැලේකට ගියාම වනාන්තරයකට ගියාම මේ රිලව් වඳුරු ඔවුන් ඉන්නවා අර ගෲප් එකක් විදිහට. ඒ කියන්නේ එකට එකතු වෙලා ඉන්නවා සංවිධානය වෙලා වගේ. මේ වගේම තමයි පවුලක් විදිහට තමන් කෙනෙක් සමග එකට ඒ වෙන් වෙලා කටයුතු කිරීම තුළ සමාජයේ විනයක් ඇතුව හැසිරීම තුළ මේ පංචශීලයේ කියන දේ අපිට වැදගත් වෙලා තියෙනවා. කරදර ගොඩාක් අඩු වෙන්න, ගොඩාක් ව්‍යසන අඩු වෙන්න, පිරිහීමෙන් වැළකින්න පංචශීලයේ හේතු වෙලා තියෙනවා. නමුත් සමාජයේ පැවැත්මට යහ පැවැත්මට ඒ මහෝපකාරී වෙනවා. නමුත් මේ ලෝකයේ පරම සත්‍ය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒ පරම සත්‍ය සත්‍යයක්. සමහර විට ඔබ දන්නේ නැහැ ඇත්ත මොකක්ද කියලා. ඇයි ඔබ හිතනවා මම මැරෙනවා කියලා. ඔබට මරණයක් තියෙනවා. අද මුළු සමාජෙම තියෙන ඔබ බලන්න මේ අවබෝධය නැතිකම. මුළු සමාජෙම මරණ බියකින් වෙලිලා ඉන්නේ. මුළු ලෝකෙම ගත්තත් මර බිය තුල සිර වෙලා ඉන්නේ. මේ ලෝකේ හැමෝම මරණයක් අතේ තියාගෙන ඉන්නවා. ඒ නිසා බියෙන් ඉන්නවා. කොයි මොහොතේ හරි යන්න වෙයි කියලා හිතනවා. මේ නිසාම දෘෂ්ටිගත වෙනවා. මර බිය නිසාම. මේ මර බිය ඔබගේ බිය. බොහෝ අය ඔබ දෘෂ්ටියකට කොටු කරන්න ඒ බියම ආදර්ශකයක් වෙලා තියෙනවා. ඒ බිය තමයි ඔබගේ ඔබව අල්ලගන්න මාළුවෙකුට ඇමක් දානවා වගේ ඔබව ග්‍රහණය කරගන්න සමහර සමාජ සංගම් කියලා අපි කියන්නේ හේතු වෙලා තියෙනවා. මේවා කියන්නේ කිසිම ද්වේෂයකින් තරහකින් කේන්තියකින් නෙමෙයි. අපගේම අවබෝධය සඳහා අපි කතා කරන්න ඕනි. අපි හැමෝම සත්‍ය දැනගන්න ඕනි. මේ සත්‍ය අවදි වීම සඳහා මේ දත්ත, නිර්වුල් දත්ත ඉදිරිපත් කිරීමක් පමණයි. මේ හොඳින් අසන්න. ඔබටත් අප හැමෝටම මේ ඉතාම වැදගත්. මේ ප්‍රථම නිබ්බාන සූත්‍රයට අපි එනකොට මෙන්න මේ සමාජ වටපිටාව මේ හැම දෙයක්ම ඊටා මනාකොට අප හඳුනාගත යුතු වෙනවා. ඇයි මෙවැනි සූත්‍රයක් බුදුන් වහන්සේ දේශනා කළේ කියලා. එතකොට බුද්ධ දේශනයක් කියන්නේ කුමක්ද කියලාත් අපිට වැටහෙනවා. හැබැයි අපි පරම සත්‍යයක් ගැන කතා කරන්නේ කොහොමද?
අපි ඒ සත්‍ය අපි හොයන්නේවත් නැත්තම්, අපි දන්නේ නැත්තම්, අපිට සත්‍ය ගැන අවශ්‍යතාවයක් නැත්තම්, ඇත්තටම අපි ඉන්නේ රැවටිලා. මුළු සමාජෙම රැවටිලා ඉන්නේ. ඔබත් මේ කතා කරන අපත් එතනමයි සිටියේ. අපි හැමෝම එතන ඉන්නේ. එතනින් තමයි කෙනෙක් මේ සත්‍ය අවබෝධ කරගෙන ඉදිරියට එන්නේ. ඒ කෙනාට තමයි මරණය ජය ගන්න පුළුවන් වෙන්නේ. එතෙක් කිසිවෙකුට මරණය ජයගත නොහැකි. මේ ලෝකේ පරම සත්‍ය අති දුර්ලභයි. අපිට ආගම් ගොඩාක් නම් අහන්න ලැබෙනවා. ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම, දෙමළ ආගම, Hindu ආගම විවිධාකාර නිකායන් ඔස්සේ මේ මූලාශ්‍රයන් විභේදනය වෙනවා. ක්‍රිස්තියානි ආගමේ ගත්තත් පෙන්තකොස්ත කියනවා. ඒකේ විවිධාකාර ප්‍රභේද තියෙනවා. අපි මුස්ලිම් ආගමේ ගත්තත් එහෙමයි. ඔබට මහාන ලැබෙන සමාජයේ යුද්ධ මරා ගන්නවා, වෙන් කර ගන්නවා, කපා ගන්නවා. අනිත් අය අපේ විශ්වාසය ඇදහිලි පිළිගන්නේ නැහැ කියලා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. තැලෙනවා, පොඩි වෙනවා මේ මිනිස්සු බෙදාගෙන. ඔබ දකිනවා Hindu ආගමේ පවා අන්ධ භක්තිය තුළ බොහෝ ආගම් වල අන්ධ භක්තිය තියෙන්නේ. බුද්ධ ආගමේ පවා දෙයමයි තියෙන්නේ. අපි බොහොම නිර්මලව ඒ වගේම නිහතමානීව කතා කරන්න ඕනි. හැම ආගමකම අන්ධ භක්තිය තියෙනවා නම් බුද්ධ ආගමේ නැති වෙන්න බෑ. බුද්ධ ආගමේ ආගමක් විදිහට අන්ධ භක්තිය තමයි තියෙන්නේ. ඒකට හේතුව අපිම ඉතින් ඉන්නවා අපි හරි කියලා. අද බලන්න බුද්ධ ආගමේ ගොඩාක් බුද්ධ ආගම තදින් අල්ලගත්ත අය දිහා අපි කියන්නේ මේ නිවන් මඟ පරම සත්‍ය ගැන නෙමෙයි. අපි කියන්නේ මේ බුද්ධ ආගම ගැන. ඔබ දන්නේ නැතුණාට ඔබ නිවන කියන වචනේ පාවිච්චි කළාට ඔබ ඉන්නේ සමහර විට එතන. දෘෂ්ටියක කොටු වෙලා. දෘෂ්ටියක් කොටු වුණු තැන නිවන් මඟක් නැහැ. නිවන කියන වචනේ භාවිතා කරමින් ඔබ එයත් දෘෂ්ටියක් කරගෙන ඉන්නවා නම් එතනත් නිවන් මඟක් නැහැ. බොහොම සරලයි මේ කාරණාව. අපි දකිනවා මුස්ලිම් ආගමේ පවා අද මෑත කාලේ අපේ රටේ පවා මේ බෝම්බ ප්‍රහාරයකින් මේ පාස්කු ප්‍රහාරය කියලා ප්‍රසිද්ධයි. ඉතින් පල්ලිවල මේ ක්‍රිස්තියානියාගේ පල්ලිවලට බෝම්බ තියලා විශාල සංහාරයකට ගියා. ඒකට හේතුව ආගම. මේ මනුස්සත්වයේ නෙමෙයි. ආගම, දෘෂ්ටිය, අන්ධ භක්තිය, ඇදහිල්ල. ඇයි මේ වචන අන්ධ භක්තිය, ඇදහිල්ල, විශ්වාසය කියන වචන මේ රැවටීමක් තියෙනවා. මෙතන සත්‍යයක් නැහැ. මෙතන මනස බැඳ ගැනීමක්, වහල් වීමක් තියෙනවා. මේක තමයි අතරම මේ මනුස්සයාට හිතන්න පුළුවන් ගොඩක් පරාසයකට හිතන්න පුළුවන් උතුම් මනසක් තියෙනවා ඇත්තටම. අනිත් සතුන්ට වැඩිය මේ අපිට දැනෙනවා මේ මනුස්සයාට චින්තන හැකියාව වැඩි බව. සමහර සතුන්ට තේරෙන්නේ නැති බොහෝ දේ අපිට තේරෙන නිසා අසරණ වෙනවා, දුකට වැටෙනවා. ඒ සත්තු පවා වේදනාවෙන් දුක් විඳිනවා. මනුස්ස සත්වයා දුක් විඳිනවා, වේදනාව විඳිනවා. හැබැයි මේ මනුස්සයාට කාරණා බොහොමයක් ගලප ගන්න හැකියාවක් තියෙනවා. ඊට තේරෙනවා. ඒ තේරෙන නිසාම මනුස්සයා වර්ගයා බොහෝ වෙනවා. මේ ලෝක ධාතුව තුළ මනුස්ස සංගතිය එන්න වැඩි වෙනවා. හැබැයි මේ කතාව තුළ ඔබට මේ අන්ධ භක්තිය, ඇදහිල්ල, දෘෂ්ටිය නේද මේ මනුස්ස වර්ගයාගෙන් පිරිහීමට හේතු වෙලා තියෙන කියලා ඔබට වැටහෙනවා. කාලෙන් කාලට විවිධාකාර විශාල සංහාර වලට යන අපි දකිනවා
මැද පෙරදිග යුද්ධේ, ඉරාන ඉරාක යුද්ධේ ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. ඔබ දැක්කා මුළු ලෝකයේ අනිත් රටවල් එකතු වෙලා මේ ඉරාකයට බෝම්බ දාමින් ගිය ඒ සංහාරය විශාල ප්‍රමාණයක් මැරෙනවා. ඔබ නිතරම දකිනවා ඊශ්‍රායලයේ ඇෆ්ගනිස්තාන් කියලා මරා ගන්නවා. ඒ විශාල සංහාරයක් මේ සිද්ධ වෙනවා. මෙතනදී සිද්ධ වෙන යුද්ධය තමයි ඊශ්‍රායලයේ යුදෙව් කියනවා, ක්‍රිස්තියානි කියනවා, මැද පෙරදිග අනිත් රටවල් මුස්ලිම් කියනවා. ඒ අය අතර සංහාරයක්, විශාල සංහාරයක්, මිනිස් සංහාරයක් සිද්ධ වෙනවා. ඒ වගේම මුස්ලිම් අය අතර පවා, ඔවුනොවුන් අතර පවා සිද්ධ වෙනවා. බෙදා ගැනීම. මේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ මේ දෘෂ්ටිය. මේ දෘෂ්ටිගත වීමේ භයානකකම. ඔබ දකිනවා මේ දෘෂ්ටිගත වීම, අන්ධ භක්තිය කියන එක ඇත්තටම මනුස්ස ගතිය, මනුස්ස ස්වභාවය විනාශ කරන අපි යම්කිසි ඒ උතුම් කොට සලකන මනුස්ස ස්වභාවයක් තියෙනවා නම් ඒ උතුම් මනුස්සයාගේ ඒ උතුම් මනුස්ස ගතිගුණ පවා විනාශ කරනවා. අද ලංකාවේ පවා අපි බෞද්ධයෝ අතරත් ඒක දකිනවා. මේ අන්ධ භක්තියට ගියොත්, මේ මනුස්සයා නිර්වුල් නොවුනොත් මහා අපරාධයක් සිද්ධ වෙනවා. මහා ඛේද වාචකයක් සිද්ධ වෙනවා. මෙතන දකින්න ඕනි නුවණින්ම. මේ කාරණා හොඳින් සිහියොම කරන්න ඕනි. බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ ඇත්තටම එහෙම ආගමක් නෙමෙයි. ධර්මතාවයක්. අද මේවටත් ගොඩක් අයට අවබෝධයක් නැතුව විවේචන කරනවා. මේක බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ පරම සත්‍ය. ඒ බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ නික්ම යන්නේ ඒ නිගණ්ඨයෝ ජටිලයෝ බ්‍රාහ්මණේ හිටපු ඒ බුදුසමය තුල සත්‍ය ගවේෂී විදියට. සත්‍යය හොයන්නේ. අද ඔබටත් ඕනෙලා තියෙන එක. සත්‍ය දැනගන්න ඕනි. නමුත් සත්‍ය හොයාගෙන යන බුදුන් වහන්සේ පවා අසරණ වෙනවා. අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරනවා, වනගත වෙලා දැඩි ශරීරයට දැඩි දුකක් දෙනවා. ඒකට හේතුව එදා බුදු සමය තුළ තිබුණු විශ්වාසය තමයි මේ පංචකාමයේ පිනවීමේ වැලකී සිටීම තුළ සත්‍ය හම්බ වෙනවා කියලා. ඒක නිසා තමයි ඒ දුෂ්කර ක්‍රියාවට යොමු වුනේ. පස්වගත උසහාලා කාලාම වැනි ඒ මේ ධර්මයේ ගවේෂණය කරපු ධර්මයේ සොයාගිය ඒ තපස්වරු ශරීරයට මේ දුෂ්කර ක්‍රියාවේ නියැලුණා. ආයතන පිනවීමෙන් වැළකී සිටියා. අසකන දිව නාසය කය මන කියන මේ ආයතන පිනවීමෙන් ඒවා පිනවන්න ගිහිලා නේද මේ සත්වයා දුකට වැටෙන්නේ කියලා ඔවුන් පවා දැනගෙන හිටියා. ඒක නිසා ඒවා පිනවීමෙන් වැළකී සිටින්නයි මේ දුෂ්කර ක්‍රියා කරනවා කියන්නේ. ඉතින් ඒ තුල විමුක්තියක් ලැබුවා. උතුම් මනුසත්වයක් තමයි. ඒ උතුම් මනුසත්වයේ පරමාර්ථය කෙරෝලක් ලැබුවා. දැන් මේ හිටපු ඒ ගුරුවරුන්ගෙන් සිද්ධාර්ථ තාපසතුමත් තාපස ජීවිතයට ඇතුල් වෙලා ගිහිගේ නික්මිලා මේ විමුක්තිය සෙව්වා. මරණය ජය ගන්න හේවේ. මරණය මේ මිනිස්සුන්ගේ දුකට හේතුවයි. මේ මිනිස්සු දුකෙන් මිදෙන එක, මේ මිනිස්සුන්ගේ කම්පා වීම සිද්ධාර්ථ කුමාරයාට දරාගත නොහැකි වුණා. ඔහු රජෙක්. ඔහු රාජ්‍ය හිමිකරුවෙක්. සුද්ධෝදන රජුර ඔහුට පැවරුවා රාජ්‍යය. නමුත් ඔහු රජකම අත්හැරියා. ඇයි ඒ? රජ සැපවලට වැඩිය ඕන වුණා මේ මරණයට විසඳුම හොයන්න. රජතුමත් මැරෙනවා. රජෙක් වුණත් පළක් නැහැ. මර බියෙන්නම් කියලා ඔහුට වැටහුණා. සිද්ධාර්ථ කුමාරයා සත්‍ය සාගත්තා. ඒ සඳහා එදා බුදු සමය තුළ ඒ තිබුණු ඒ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වල ඒ පංචකාමයෙන් පිනවීමේ වැළකී සිටීමේ දුෂ්කරක්‍රියා මාර්ගයට යොමු වුණා. හැබැයි එතනත් අන්තයක් තිබ්බා. මේ අන්තය තමයි දෘෂ්ටිය තමයි භයානක.
දුෂ්කරක්‍රියා කිරීමත් දෘෂ්ටියක් වුණා. ඒක නිසා දුෂ්කරක්‍රියා කිරීමත් අත්හැරිය අවසානයේ. මේ දෘෂ්ටිය තමයි ඇත්තටම අපේ සත්‍ය වහන්නේ. අපි සමහර විට නොදන්නා වුණාට අපිට එන්නේ හොඳ වේශයෙන් තමයි දෘෂ්ටිය. ඔයා හොඳ කෙනෙක් ඔයා දාන දෙනවා, ඔයා පින්දහම් කරනවා, ඔයා පන්සිල් රකින්නවා. මේක දෘෂ්ටියක් කියලා කාටවත් තේරෙන්නේ නැහැ. දෘෂ්ටියක් කියන්නේ අපි එක අන්තයකට එනවා. අපි හරි කියන අන්තයටත් එනවා. අපි වැරදි කියන අන්තයටත් එනවා. මේ අන්තයක් තුල ඉන්නකන් නිවන් මඟක් නැහැ. දැන් ඔබ ගැටලුවක් කරගන්න එපා. අපි හොයන්න ඕනේ සත්‍ය. සත්‍ය හොයනවා නම් අපි මනස නිරවුල් කරගන්න ඕනේ. අපි අන්තවාදී වෙලා බෑ. දැන් ඔබ අපට දොස් කියාවේ මේ විදිහට කතා කරනකොට. නම අපිට අවශ්‍ය උනේ ඇත්ත කියන්නේ විතර. අපිට ඕනේ ඇත්ත කියන්න. අපි අයිය ඇත්ත කියන්න බය. ඔබ වගේම අපත් මේ මාර්ගයේ ආවේ කොහොමද? අපිත් පන්සිල් රැක්. අපි මස් මාල් කන්නේ නැතුව හිටියා. අපි කවදාවත් අරක්කු බීලා නැහැ. අපි සිගරට් බීලා නැහැ. අරක්කු බීලා නැහැ. අපි පන්සිල් රකින්න උත්සාහ කරා. අපි මස් මාල් කන්නේ නැතුව හිටියා. අපි සත්තු මරණ එක හැමදේම අපි අත්හැරලා අපි සුදුරේදී ඇඳගෙන අපි සීලවන්තන් වුණා. දැන් එතන අපිට දෘෂ්ටිය කියලා ඒකේ ඉන්නකන් තේරෙන්නේ නැහැ. එනමුත් එතන තියෙන දෘෂ්ටියක්. අපි දාන දුන්නා. අපි පෙරහැරවල ගියා. අපි කප්පු පූජාවල ගියා. අපි පුළුවන් තරම් දාන දීලා. අතරම අපි ඒව තමයි කරේ. ඒක මුල් යුගයේ. අපි කතා කරනවා නම් අපේ අත්දැකීම් පුංචි කාලේ අපේ දෙමව්පියෝ කතරගම ගිහිල්ලා බාරයක් වෙලා පූජා වට්ටියක් තියලා පඩුරක් ගැට ගහලා අපේ අතේ නූල් තිබුණා. ඉතින් අපි එහෙම තමයි අපේ දෙමව්පියන්ගෙන් ආభాෂය ලැබුවේ. අපි පුංචි කාලේ අපි මුකුත් දන්නේ නැහැ. අපිට හරි කියපු දේ අපි කරා. ඔවුන් හරි කියලා හිතපු ඇදහිලි විශ්වාසවල ඔවුන් හිටියා. නමුත් අපි පාසල වියේදී පවා එහෙමයි. අපි 1970 ගණන් 80 ගණන් 90 ගණන් අපි ධර්මයේ තුල ඉස්මතු වීමක් දැක්කේ නැහැ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පවා ඔබ දන්නවා මේ 1956 විතර තමයි කතිකාවතට ලක් වෙන්නේ. ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ තමයි 1900 ඔය 80 ගණන් වල වෙනකොට තමයි මේ එන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ මේ පරිවර්තන මේ බුද්ධ ත්‍රිපිටක මාලා පරිවර්තනයක මුද්‍රණය කළා එන්නේ. ඒතර අපිට ඒවා මුලින් අහන්න ලැබෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ඇහුවේ ජාතක කතා. අපි ගොඩක් ජාතක කතා හිටියේ දශක ගණනක් එහෙමයි. අද සමහර වෙලාවට සමහර මේ විද්‍යුත් නාලිකාවල ඔබ බණ අහනකොට ඔබට අහන්න ලැබෙන්නේ ජාතක කතා. අතරම ඒවා පුංචි ළමයින්ට සුරංගනා කතා කියනවා වගේ තමයි. ඒවැ හොඳ චරිත තියෙනවා. කළු චරිත තියෙනවා. සුදු චරිත තියෙනවා. ගොඩක් වෙලාවට බෝධිසත්ව චරිතේ දානවා හොඳ චරිතයක් විදිහට. දේවදත්ත චරිතය වගේ ඒවා දානවා කළු චරිත විදිහට. මෙහෙම හදාගෙන ඕන තරම් කතා හදන්න පුළුවන්. මේවා 550 ජාතක කතා පොතේ ඕන තරම් අපිට මෙහෙම කතා ගොඩාක් තියෙනවා. අපි කියනවා සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න කලින් ඒ බෝසත් අවදිවල තිබුණු කතා. මේ විදිහට මේ සමාජය තුළ සංස්කෘතියක් තියෙනවා. ට්‍රැඩිෂනල් බුද්දිසම් සංස්කෘතියක් හැදිලා. ඒකේ සාහිත්‍යමය රසවින්දනයක් තියෙනවා. ඒකේ කලාවක් තියෙනවා. මේකේ කතා ගොඩක් තියෙනවා. නමුත් ඔබ හොඳින් බලන්න පොඩ්ඩක් වැඩිහිටියෙක් විදිහට ඔබ දැන් වැඩිහිටියෙක් නම් ඔබ ආපස්සට හැරිලා බලන්න. මේ අවුරුදු ගාණක් දශක ගාණක් අපි අහපු කතා හැමදාම එකම කතා. මේවෙන් අපිට සත්‍ය හම්බුණාද? නෑ, එක්තරා මට්ටමකට හිත සමනය වෙනවා. වැරදි නොකරන හොඳ වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. පුංචි දරුවන්ට ජීවිතේ වැරදි නොකර හොඳ පැත්ත පෙන්වන්න හොඳයි. අපි ඒක නරකයි කියන්නේ නෑ. සමාජ සුබ සාධන කටයුතු කොහොම කළත් හොඳයි. සමාජ සුබ සාධන සංගමයේ වගේ තමයි සමහර ධර්ම දේශනාවලට භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා මුළු සමාජෙටම කියන දේවල් ඔබ අහන් ඉන්න පොඩ්ඩක්. මෙතන බුදුබණ නැහැ.
හරි අවාසනාවන්ත සිද්ධිය බුදුබණ නැහැ. මෙතන මෙතන බෞද්ධ කියන නාමයේ තියෙනවා. බුදුන් වහන්සේ භාවිතා කරනවා. නිවන කියන වචනේත් භාවිතා කරනවා. අවභාවිතයක් තමයි අපිට පේන්නේ. මේ කතා කරන්නේ මේ සමහරට කන හැටි, බොන හැටි, සමහරලාට මේ දේශපාලනේ මේ සමහරලාට මේ අතර මේ කතා කරන්නේ අඳින හැටි, ඇවිදින හැටි. මේ අපි මේ කතා කරන්නේ මේ ධර්මයේ නෙමෙයි. ලැජ්ජ වෙන්න ඕනි. අපි කනගාටු වෙන්න ඕනි. අපේ අනාගත පරපුරට අපි මේ ධර්මයේ ඉස්මතු කරන්න ඕනි. අපි ඇත්තටම මේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා මේ ධර්මයේ ඉස්මතු වෙලා හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. පටිච්ච සමුප්පාදය අද කතා කරනවා. චතුරාර්ය සත්‍ය අද කතා කරනවා. අද ආරෂ්ඨාංග මාර්ගේ කතා කරනවා. මේ පටිච්ච සමුප්පාද විහරණය ඊටාම වැදගත්. ඉස්මතු වෙලා අද සමාජයට බොහොම හොඳයි. ඔබ දන්නවා අපි බැලුවාම අපිට අත්දැකීම් තියෙනවා මේ බෝධිය ගාව කොඩි එල්ලලා අපේ නම් පවා ගාලා අපලයි කියලා අපේ දෙමව්පියෝ මේවා කොඩි මේ බෝධීන් වහන්සේගේ අතු ගල ගැට ගහලා මේ බෝධීන් වහන්සේ ගාව ත්‍රිශූලයක් පවා අර කෝවිල වගේ මේ වෙනම දේවාලයක් හදලා වෙනම හින්දු ආගමේ තියෙන ඔය දේව රූප ටික තියලා වෙනම පොල් ගහලා වෙනම අදත් හින්දු ආගමේ කරන අර ඔබම කියනවා ඒවා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඔබම කියනවා හින්දු ආගමේ ඒ අන්ධ භක්තිය කියලා. ඔබම මේ බෝධින්නාසිකාව දේවාලයක් හදලා ඒකම කරලා තියෙනවා. ඉතින් අපිට මේ අත්දැකීම තියෙනවා. අපි මේවට ලක් වුණා. ඇත්තටම අපිට මේ වෙනකොට ඒව ගැන අපිට දැනෙන්නේ හරිම ලැජ්ජයි ඇත්තටම. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අදත් සමහර මේ වෙනකොටත් සමහර අයට මේව වැටහිමක් නැහැ. සාප කරනවා, යදිනවා, මිරිස් සම්බරනවා. මේ එක ඒවා මේ ගම්මිරිස් කොටනවා කියනවා, මිරිස් කොටනවා කියනවා, මිරිස් සම්බරනවා කියනවා, පොල් ගහනවා කියනවා, සාප කරනවා කියනවා. මේ අන්ධ භක්තියේ දෘෂ්ටිය ඇතුලේ කොටු වෙලා මේක ඔබ මේවට ග්‍රහණය කරගන්න ඔවුන් පෙන්වන්නේ මැජික් කියන්නේ මායාවක්. ඒ කියන්නේ ඔවුන් පෙන්වන්නේ විද්‍යාවක්. ඒ විද්‍යාවට ඔබ රැවටිලා ඉන්නේ. ඒ විද්‍යාවට මේ ඔබට මොන හරි දෙයක් ඔබ බාර වේ යනකොට ඔබගේ උත්සාහයෙන් හරි ගියත් ඔබ ගැට ගන්නවා ඒක ගිහිල්ලා දේවාලෙට. මේ දෙයියෝ ඉඳ තමයි මට මේක හරි ගියේ කියලා. ඊට පස්සේ ඔබගේ ඒ දෘෂ්ටිය කඩන්න බෑ. ඔබට ඒක ඔබගේ උත්සාහයෙන් හරි ගියා කියන එක ඔබට වැටහෙන්නේ නැහැ. ඔබ හිතනවා කොහෙට හරි ඒක ගැට ගන්නවා අර දේවාලේ කපු මාත්‍ය. මේ දෙයියෝ තමයි ඔබ බාරයක් වුණා. ඒ බාරය ඔප්පු කරන්න. එහෙම නැත්නම් ඔබට සාපයක් වෙයි කියලා. දැන් මේ විදිහට ඊට පස්සේ තව ඒවා ඔබ පුදුම විදිහට මුලා වෙනවා. ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබ අසරණ වෙනවා. හිතා ගන්න බැරි විදිහට ඔබ දෘෂ්ටි කාන්තාරයක අසරණ වෙනවා. ගොඩාක් ඒවා අපිට කියන්න පුළුවන්. සමහරලාට මේ මෑත කාලේ චන්දන ජයසූරිය අපිට මතක හැටියට මේ තාරකා විශේෂඥතුමා යම් කිසි දෙයක් පැහැදිලි කරා. එතකොට අපිට තේරුනේ මේ වහින ලංඝනකොට මේ අවුව පායනකොට ඔබට දේදුනක් පේනවනේ. එතන ජල වාෂ්ප වැඩි නිසානේ පේන්නේ. මෙන්න මේ විදිහට මේ දකුණු පළාතේ මේ ගස් එහෙම වැඩියෙන් තියෙන භූමිවල සීතල වැඩියෙන් ගැවසෙන අර එක්තරා කාලවලදී අර පරිසරයේ තියෙන තෙතමනේ වැඩි වෙනකොට මේ දේදුණු වගේ මේ ආලෝක එක විදිහට සකස් වෙනවා. දැන් මේක ඔබට ගස් කොළන් ගොඩාක් තියෙන වනාන්තරයක හරි ඔබ දකින්න රස්නිය ගොඩක් තියෙනවා නම් එතන ජල වාෂ්පත් වටේ වැඩි නම් මෙතන දේදුණක් වගේ සකස් වෙනවා. විශේෂයෙන්ම අපේ චෛත්‍යවල චූඩාමාණික්කවල දාලා තියෙන ඒ පලිඟු වල අවුවට රත් වෙනවා. රත් වුණාම වටේ තියෙන අර ජල අංශු මේ විශේෂයෙන්ම අපි ඔය දකින්නේ විශේෂයෙන්ම ඔය කැලෑබද වනාන්තර මැද්දේ තියෙන ඔය චෛත්‍යවල විශේෂයෙන්ම සෝමාවතී එහෙම නිතරම ඔය කතා වෙනවා. මේ
මේ කියන්නේ මේ බුදු රැස් වේදෙනවා කියලා. අතරම සිද්ධ වෙන්නේ මේ චන්දන ජසූරියගේ ඉදිරිපත් කිරීම මේ කරන්නේ ඒ විශේෂඥතුමා තාරකා විශේෂඥතුමා පෙන්නන්නේ මේ වනාන්තරය නිසා වටේ තියෙන ජලවාංශු වැඩි ඒ නිසා හිරුවෙලිය වැඩියෙන් වැටෙනකොට ඒ එක මේ අපේ තියෙන ඍතු අනුව මේ රශ්මි චූඩාමා මේ පලිඟුවට වැටිලා චෛත්‍ය මුදුන තියෙන කොත් කැරල් තියෙන චූඩාමානික පලිඟුවට වැටලා ඒක එතන විශාල රශ්මියක් එතන උද්දීපනය වෙනවා වටේ තියෙන ජල අංශු වල අර තෙතමනය නිසා මෙතන දේ දුන්නක් වටේට දේ දුන්නු ස්වභාවයකින් දේ දුන්නක් තමයි පායන්නේ. ඒ දේ දුන්නක් තමයි තියෙන්නේ. නමුත් අපේ අය සාදුකාර දෙවියන් අන්ධ භක්තියේ අර ගස් වලට වැඳ හිටපු අර යුගයේ තමයි අපිට සී වෙන්නේ. මෙතන බුදුරැස් වේදෙනවයි කියලා පුදුම විදිහට එහෙම අන්ධ භක්තියට යනවා. මේ විදිහට අපිට විශාල විදිහට මේ අපේ මිනිස්සු මේ දෘෂ්ටියට කොටු වෙලා මේවා අපිට කියන්න ඕනේ නැහැ. දැන් කවුරු හරි කියයි මෙයා අපහාස කරා මෙහෙමයි කියලා. ඔබට කැමති දෙයක් ඔබ හිතා ගන්න. ඔබට දෘෂ්ටියක් තියෙනවා නම් ඔබට ඒ දෘෂ්ටිය තුළ ඔබට තව කෙනෙකුට ඒ ඔබගේ දෘෂ්ටියට ඔබ හරි අනිත් අය වැරදි කියලා තමයි පේන්නේ. ඔබගේ දෘෂ්ටියට මම හරි අනිත් අය වැරදි කියලා. නමුත් අපි කියන්නේ ඔය එකක්වත් අවශ්‍ය නැහැ. මේ සත්‍ය හරි නිර්මලයි කියලා. તો ඔබ දැක්කම ඈත යුගයේ වෙනකොට මේ පැම්පු අපි මේ මෑත යුගයේ දැක්ක ලොකුම දෙයක් තමයි මේ දොළු කන්දේ පැන් බොන්න ගිය හැටි බස් වල මේ විශාල පිරිස් ලක්ෂ ගණන් බස් අරගෙන විශාල පිරිස් මේ දොළු කන්දේ ඇත්තටම බොහොම අර පුංචි ගල් ගුහාක බොහොම පුංචි ඒ ජල ප්‍රමාණයක් ඒ ඇතුලේ දියසීරාවක් තිබුණේ. නමුත් මෙච්චර විශාල ප්‍රමාණයක් ගියාම අන්තිමටම බවුසර් වලින් රැට හොරෙන් හරි මේකට වතුර දාන්න වෙනවා ආම්දුරන්ට. අවසානයේ මිනිසුන්ට තේරුණා මේක මේ දොළු කන්දේ පෑන් බොන්න ගිය ඒ බලන්න කොයිතරම් මේව කියාගෙන මේතර පාවිච්චි කරේ බුදුබණ. පාවිච්චි කරේ ගාථා. මේවා කියාගෙන අන්ධ භක්තියට එතකොට මේ බුද්ධ ධර්මයක් මෙතන අවභාවිතා වෙනවා. බුද්ධාගම විදියට ආගමක් විදියට අපි අන්ධ භක්තියට දෘෂ්ටිගතව හදාගෙන මේ බුද්ධ ධර්මය අවභාවිතා කරනවා. මේ අවසානයේ බලන්න මේ අද වෙනකොට වෙලා තියෙන දේ දොළු කන්දේ ඒ වනාන්තර භූමියේ කෝටි ගණන් ඒ කියන්නේ මේ බිල්ඩින් ගොඩනැගිලි හදලා අයි මේ මිනිස්සුන්ට ගියාම ඉන්න මෙතන සංවිධානය වෙලා මුදල් ක්‍රැෂ් කරන අයව හදාගෙන ගොඩනැගිලි හදාගෙන අද කැලෑ වෙලා අද රිලව් ඉන්නේ. අද හාමුදුරුවෝ එක නමක් හෝ දෙනමකට අදානවත් දෙන්න ඇතරම මිනිසෙක්වත් නැහැ. උන්වහන්සේලා පවා කියනවා. ඉතින් මේ කාලෙන් කාලෙට එන රැලි වලට ඔබ රැවටෙන හැටි ඔබ එක විදිහට මේ අපි ඇස් දෙකෙන් පේන දේ මේ අපිට පේන විදිහට මේ ධාතු නැති පන්සලක් නැහැ. හැම පන්සලේම ධාතු තියෙනවා. මේ විදිහට බුදුන් වහන්සේගේ ධාතු කොහෙද තිබ්බේ? මේවා ඇත්තටම මහා හාස්‍යයක් වෙනවා. අද අපේ ලංකා භූමියේ ධාතු නැති පන්සලක් කියන්නේ. මේ විදිහට මේ බුදුන් වහන්සේගේ ධාතු තිබ්බද කියන්නේ? දැන් මේවා නිසක ධාතු කියනවා අන්තිමටම. ඒ කියන්නේ බොරු ධාතුත් තියෙනවා දැන් නිසක ධාතුත් තියෙනවා කියලා ඒක හදා මේක බොරු දැන් මේක ඔබටම තේරෙනවා. මේ අවසානයේ රැලි ගොඩයි. පිරිත් පැන් රැලි, ධාතු රැලි, අන්තිමම පළතුරු වට්ටි රැලියකුත් ආවා. අන්තිමට විශාල චෛත්‍ය පිරෙන්න අන්තිමට ජූස් ගහලා ඒකම බොනවා. හරියට නිකන් අර කතරගම දේවාලේ පූජා වට්ටිය තියලා පිටිපස්සේ ආයමත් ගිහලා කනවා වගේ. මේක දැන් මහා විකාරයක් වෙලා. අන්තිමට කෝටි ගණන් මල් ගෙනත් දානවා. අන්තිමටම බඹරෙකුටවත් දෙන්න මේ කැලෑවකවත් මේ සත්තුන්ට අහිංසක සත්තුන්ට මල් ටිකක් නැහැ. මේ තරම් අන්ධ භක්තියට මේ මිනිස්සුන් අදටත් ගැට ගැහෙනවා. අපි මේ කියන්නේ අදත් මිනිස්සු එතන ඉන්නේ කියලා. අද බෞද්ධ සමාජයේ මෙතනට මේ මෑත යුගයේ අපි දකින්නේ මේ ධර්මයේ ඉස්මතු වීගෙන එනවා වගේම මේ අන්ධ භක්තියට ඇදලා දැමීමේ මේ විශාල යනවා මේ වැඩසටහන. මේ මෑත යුගයේ මේ අද ඔබ පරිස්සම් වෙන්න ඕනි කාලයක්. ධර්මයේ හොඳට ඉස්මතු වෙලා තියෙනවා. ධර්මයේ හොයන කෙනාට අද මේ යුගයේ ධර්මයේ හම්බ වෙනවා.
ධර්මයේ නිර්මලව සතර සතිපට්ඨානේ ඔබට පටිච්ච සමුප්පාදේ හොඳට ආහන ලැබෙනවා. හොඳට මේ සත්‍ය දැන් තියෙනවා ඉස්මතු වෙලා. නමුත් පුදුම විදිහට මේ මාධ්‍ය ආයතන විශේෂයෙන්ම මාකටිං කරනවා. නිවන කවදාවත් මාකටිං කරන්න බෑ. ඒකට හේතුව නිවන තියෙන්නේ නිවන් මඟ තියෙන්නේ සැබෑ බෞද්ධ දර්ශනයේ තියෙන්නේ මේ ලෝකේ සත්‍යක් නෙමෙයි කියන තැන. මේ සිත සත්‍යක් නෙමෙයි කියන තැන. දැන් මේ හිත ඇත්තක් නෙමෙයි නම් ලෝකේ ඇත්තක් නෙමෙයි නම් ලෝකේ ඔබට දැන් ඔබ බාහිර සත්‍යක් නෙමෙයි බව බුදුන් වහන්සේ පෙන්වන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රය දිහා බැලුවොත් ඔබට මේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නකොට බහිද්දා කියන්නේ බාහිර. අජ්ජත් කියන්නේ ඔබ අන්ත දෙක දකින්න සිත. නාමයයි රූපයයි. ඒතකොට බාහිර සත්‍යක් නොවන බව දකින්නේ. බුදු කෙනෙක්ම පමණයි ලෝකෙට මේක හෙළි කරන්නේ. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරන්නේ. දැන් මේ මජ්ජේ ඥානං කියන්නේ අජ්ජත් බහිද්දා බාහිර සත්‍යක් නෙමෙයි සිතත් සත්‍යක් නෙමෙයි කියනකොට දැන් බාහිර ඔබට පේන එක දෙයක්වත් සත්‍ය නෙමෙයි. සත්‍යම ඔබ හිතන් ඉන්න දේ නෙමෙයි. එතකොට සිතේ තියෙන දේවලු සත්‍යක් නෙමෙයි. ඒකයි මේ බුදු කෙනෙක් ලෝකෙට මේ පරම සත්‍ය එලි කරන්නේ. එතකොට බාහිර ඔබට පේන දේවල් වල කොහොමද සත්‍යක් තියෙන්නේ? දැන් ඔබටම දැනෙයි නාගා කියන්නේ නැහනේ නාගා කියලා නුගගා කියන්නේ නැහනේ නුගගා කියලා පොත කියන්නේ නැහනේ පොත කියලා. දැන් අපි මේ සම්මුති හදාගෙන ඉන්නේ. අපිනේ මිනිස්සුනේ මේ නාගා කියන නමක් දාගන්නේ. අදත් මොකක් හරි ගහක් හම්බුනොත් නමක් දාගන්නවානේ. දැන් කොරෝනා වගේ වෛරස් එකක් ආව කොරෝනා කියලා නමක් දාගන්නවානේ. ඒතකොට ඒක චීනෙන් කොරෝනා කිව්වා. ඒක යුරෝපයේ පැත්තට යනකොට කියා ගන්න බෑ COVID-19 කිව්වා. ඊට පස්සේ ඒක අද ඇල්ෆා කිය බීටා කියන ඇල්ෆා කියන. දැන් අන්තිමටම මේ නම් දාන්නේ අපිනේ. අපිනේ කෙනෙක් ඉපදුනත් නමක් දාන්නේ අපිමනේ. එයා කමල් හරි නිමල් හරි ඒක දාන එකක්නේ. එතකොට මේ බාහිර ඔබ දාගත්ත සේරම නම්නේ තියෙන්නේ. ඒවා සම්මුති ප්‍රඥප්තිනේ මිනිස්සු එකතු වෙලා සම්මුතියක් තුළ එකග වුණු නාමයක්නේ ඔය. දාගත්ත නමක්නේ. දැන් ඕකනේ දැන් අපි දැන් දකින හැම දෙයකටම නමක් තියෙනවානේ. දැන් මේ අපි කතා කරන්නේ ධර්මයේ. පරම සත්‍යය. මේ ධර්මයේ කියන්නේ මේ මොකක්වත් මේ අපිට නොතේරෙන දෙයක් නෙමෙයි. මේ තමයි ධර්මයේ. ඒ කියන්නේ මේ බාහිර අපි අපි දාගත්ත නම්නේ අපි මේ ඇසුරු කරන්නේ. එතකොට අපි දාගත්ත නම් තමයි අපි දකින්නේ. එතකොට එහෙම දෙයක් බාහිර නැහැ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ බාහිර සත්‍යයක් නෙමෙයි කියලා. ඔබ බාහිරේ කියලා හිතන් ඉන්නේ මේ ඔබට ආලෝකයක් පේනවා. ඔබට තදගතියක් අහු වෙනවා. ඔබ හැමතැනම ඔබට තදගතියකුත් අහු වෙනවා, වර්ණකුත් පේනවා, ශබ්දකුත් ඇහෙනවා. ඔබට ගඳකුත් තියෙනවා, රසකුත් තියෙනවා. දැන් මින් එහා දෙයක් ඔබ දන්නේ නැහනේ. ඔබට රේඩාර් දැනෙන්නේ නැහනේ, ඔබට තරංග දැනෙන්නේ නැහනේ. ඔබට ගුරුත්වාකර්ෂණය දැනෙන්නෙත් නැහනේ. ඒවා ඔබට සෙන්සර්ස් නැහනේ. ඒ කියන්නේ ඒවා ග්‍රහණය කරන්න ඒවා ප්‍රසාද වෙන්නේ නැහනේ ඔබට. ඔබට ප්‍රසාද වෙන්නේ ආලෝකයට ඇස ප්‍රසාද වෙනවා. කනට පේන්නේ නැහනේ, ඇහැටනේ පේන්නේ. එතකොට ශබ්දෙට කන ප්‍රසාද වෙනවා. දැන් කනට ඇහෙන්නේ ඇහැට ඇහෙන්නේ නැහනේ. ඒ වගේම ඔබට නාසයට ගන්ධය ප්‍රසාද වෙනවා. රස දිවට ප්‍රසාද වෙනවා. එතකොට කායට පහස උණුසුම සීතල ප්‍රසාද වෙනවා. ඔච්චරයිනේ. ඔබට දැනෙන්නේ ඔච්චරයි. දැන් ඔබට ওই දැනෙන ටික දැන් ඊට පස්සේ ඔබ බාහිර දැන් ඔබ කතා කරන්නේ දැනෙනේවත් නෙමෙයිනේ. ඔබ කතා කරන්නේ එක්ක කියයි කාර් එකක්, ලොරියක්, වෑන් එකක්. හැමදේම නමක්. එක්ක රෝස මලක්, එක්ක පිච්ච මලක්. දැන් මේවා බාහිරෙන් කියන්නේ නැහනේ. අපිනේ මේ නම් දාලා තියෙන්නේ. අපිනේ කියන්නේ පිච්ච මලේ සුවඳ, මේක රෝස මලේ සුවඳ, මේක අන්නාසි රස. මේ අපිනේ කියන්නේ. ඒතකොට ඒව බාහිර නැහැනේ. අපේ සිතුවිලිනේ. අන්න එතකොට අපිට බාහිර බොරුවක් බව තේරෙනවා. දැන් බාහිර බොරුවක් බව මෙච්චර අපිට පේද්දී අපි බාහිරින් අපිට එතකොට දෙයක් ඔබ හිතන සම්මුතියේ නාමේ බාහිර නැහැනේ. ඔය කියන විදිහට ඔබටම පැහැදිලිනේ. අපි කියනවා මේක පොත. මේක පැන්සල. මේක මකනේ. මේක බිත්තිය. මේක මේසේ. මේක පුටුව. දැන් මේවා නම් ගොඩක්නේ. ඔබ දැන් ඇමරිකාව වගේ රටක ඉංග්‍රීසි නම්නේ කතා කරන්නේ. ඒතර මේ සිංහල භාෂාවේ කියන શબ્දෙනේ මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ ඒ භාෂාවේ කතා කරන්නේ
table, chair, wall මේ වගේ ශබ්ද වෙනස්. ඒතර ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලෝ පාවිච්චි කරන ඔය හැඩතල වලට ඒක. අපි පාවිච්චි කරන මේම. තව ඉන්දියාව වගේ දමල භාෂාවේ තව නීලම් පච්චම් කියලා මේ නීල රතු මේ ওই විදිහ වෙන වෙනම එක ශබ්ද වෙනස්. දැන් චීනේ ගත්තොත් එම් විශාල ජනගහනයක් ඉන්නවා. ජපානයේ චීනේ කොරියාව වගේ සම්පූර්ණ ලෝකෙන් බලන්න විශාල ප්‍රමාණයක් චීන් ගානෝ අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. නමුත් එතන සද්දයක් තියෙනවා. අතනත් සද්දයක් තියෙනවා. මෙතනත් සද්දයක් තියෙනවා. ඇයි මේවා සද්ද නෙමේද? මේ සද්ද ටිකක් තියෙන්නේ. දැන් ඔබ බාහිර තියෙන හැඩතල වලට අපි මේ දාගත්ත ශබ්ද ඇත්තක්ද? නැහැනේ. දැන් ඔබට බාහිර ඔබ හිතනවා මෙතන තියෙනවා රෝස මලක්. දැන් ඔබ හිතනවා මෙතන තියෙනවා සුදු පාට මලක්. මේ සුදු පාට තමයි බුදුහාමුදුරන්ට පිරිසුදුට පූජා කරන්න ඕනේ. දැන් ඔබ හිතනවා. හිතලා දැන් ඔබ සුදු පාට මල් ටික සේරම කඩනවා. කඩලා ගිහිලා මේක තියෙනවා. තියලා ඉතින් ඔන්න දැන් ඔබ කියනවා පූජා කරා කියලා. දැන් ඇත්තටම බාහිර ඔය තියෙන පිච්ච මල් තියනවද? බාහිර අරලිය මල් තියනවද? ඔබේ නම්නේ. දැන් ඔබට බාහිරින් දෙයක් මෙහෙම හම්බ වෙන්නේ නැහැ මේ සත්‍ය දකින්නකොට කියලා අපි කියන්නේ. ඒතර ඔබ පූජා කරන්නේ මොනවද? ඒතර ඔබ කියනවා නෑ ඒ පව් සිද්ධ වුණා. දැන් ඔබ දැන් මැටි ටිකක් අරගෙන ඔබ හදනවා කලයක්. දැන් අපි නම් තියෙන්නේ පැද ඔබ එක හැඩතලයක් හදනවා. තවත් හැඩතලයක් හදනවා. තවත් හැඩතලයක් හදනවා. දැන් පුංචි ළමයි මේ ක්ලේ වලින් මැටි වලින් අර එක එක ඒවා හදනවානේ. ඒ වගේ දැන් මේ මිනිස්සුත් හදාගෙන ඉන්නේ. ඔබ කියනවා මේක පිඟානක්. ඔබ කියනවා මේක කෝප්පයක්. ඔබ කියනවා මේක වළඳක්. ඔබ කියනවා මේක මැටි කෝප්පයක්. ඔබ කියනවා මේක මල් පෝච්චයක්. දැන් මේ මල් පෝච්චි කෝප්පේ පිඟාන මුට්ටිය ඇතිලිය මේවා සේරම මැටි නෙමෙයිද? ඕ ඔක්කොම පොළවේ තියෙන මැටිනේ. ඕවා එක එක විදිහට පුච්චලා එක එක විදිහට පාට ගාලානේ තියෙන්නේ. දැන් මේවා මැටිනේ. දැන් සතෙක් ආවොත් අලියෙක් ආවොත් ඔය ගෙවල් කුඩු කරනවා අලිය ඔය ගම්මානවල ඔබට පේනවා සේරම පාක්ගෙන යනවා. අලියට ඔය මොකක්වත් කතාවක් නැහැ. ඔක්කොම මැටි විතරයි. ඉතින් ඕක නෙමෙයි දැත්ත. බාහිර එහෙම දේවල් නැහැ. අපි මනක් කල්පිත අපි මේ දෘෂ්ටියක ඉන්නේ. අපි මේ ඉන්නේ මායාවක දෘෂ්ටියක. මේක තමයි දෘෂ්ටිය කියන්නේ. මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ අමුතු දෙයක් නෙමෙයි. අපි ඉන්න දෘෂ්ටි කොටමයි මිත්‍යාව වෙලා තියෙන්නේ. ඒක සත්‍යයක් නෙමෙයි මිත්‍යාවක්. ඕකයි දැන් මේකයි ධර්මයේ. ධර්මයේ කියන්නේ සත්‍යය. ධර්මයේ කියන්නේ සත්‍යනේ. බුදු කෙනෙක් ලෝකෙට හොයන්නේ සත්‍යනේ විමුක්ති මාර්ගය කියලා හොයන්නේ. මරණේ සත්‍යයක් නොවුණු එකනේ අන්තිමටම හොයන්නේ. නමුත් ඉස්සල්ලා මේක ටික ටික එන්න එපා සත්‍ය දැනගෙන. අන්තිමටම ඒක සත්‍යයක් නෙමෙයි බව දැනෙන්නේ. දැන් ඒතකොට මේ එකක්වත් ඇත්ත නෙමෙයිනේ. ඔබ ඔය හිතන දේවල්, දකින දේවල්, පේන දේ ඔක්කොම ඔබේගේම ඉන්ද්‍රිය ගෝචර වෙලා මිසක් එළියේ තියෙනව නෙමෙයි. ඔබ දැන් මනසින් හදාගෙන ඉන්නවා මේක ලස්සනයි. මේක කැතයි. මේක මට හරියන්නේ මේක මට හොඳයි. මේ ඔබගේම මනසේ ඉන්ද්‍රිය ගෝචර එකක් නෙමෙයිද? ඔබ මනසෙන් පිට නෑනේ. දැන් ඔබ දකිනවා අද නූතන යුගයේ අලුතෙන්ම මේ පුංචි ළමයි නෙමෙයි අද ලොකු අය එකෙන් සෙල්ලම් කරන්නේ කණ්ණාඩියක් දානවා S2කට. මේ කණ්ණාඩිය දැම්මහම මුකුත්ම එළියේ තියෙනව පේන්නේ නැහැ. තනිකර S2 වැහෙනවා. දැන් මේ කණ්ණාඩිය ඇතුලේ ෆිල්ම් එකක් යනවා. ඒකේ යනවා මේ ලෝකේ විනාශ වෙනවා එක එක විදිහේව යනවා. ඔබ ඒ කණ්ණාඩිය දාගෙන මේ සමහර ළමයි අද මානසික රෝගීන් වෙලා තියෙනවා. මේක විශේෂයෙන්ම ජපානයේ සිද්ධ වෙන දෙයක්. වීඩියෝ ගේම් කියලා කියනවා. එක එක තරඟ පව තියෙනවා. විඩි තියා ගන්නවා, මරා ගන්නවා මේවා තියෙනවා. මේවා අර කණ්ණාඩිය දැම්මාම ඒ ලෝකෙට යාට ඇතුලේ කණ්ණාඩිය ඇතුලේ වෙනම ලෝකයක් පේනවා. ඊට පස්සේ ජීවත් වෙන්නේ ඒකේ. සමහරවල්ට පැය ගණන්, පැය 2, පැය 3, පැය 4 අපි දැක්කා මේ හැදිච්ච රෝග ළමයින්ගේ අතපය ඒ ළමයා දැන් සාමාන්‍ය විදිහට කතා බහ කරන්න බව බැරි වෙලා තියෙනවා. සමහර ඒ ළමයි අර කණ්ණාඩිය දාගෙන ඉඳලා එයා දැක්කේ වෙනින් ග්‍රහලෝකයක වගේ අමුතු සත්තුන්. ඒ විදිහට එයාගේ දැන් කණ්ණාඩිය ගැලවුවත් එයා ඉන්නේ ඒ සත්තුත් එක්ක. මේ වගේ මානසික විකෘති. ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ ෆැන්ටසි එකක.
මේක ෆැන්ටසි එකක්නේ. දැන් අලුත් මේ දරුවන්ට මේ දීලා තියෙන ගේම් එක ෆැන්ටසි එකක්. ඒක දැම්මට පස්සේ එයාට මේ ඇතුලේ ඔක්කොම ඔබට හීන පේනවා වගේ තමයි. ඔබ නිදි ගත්තම හීන පේනකොට හීනේදී ඔබට හිතෙන්නේ නැහැනේ මේක බොරුවක් කියලා. මේක ඇත්ත කියලානේ ඔබට හිතෙන්නේ. ඔබ හීනෙන් එක එක දේවල් කරනවානේ. අන්න ඒකම සිද්ධ වෙනවා. ඇත්තටම මේක ඔබටම පුදුම හිතෙනවා. ඒ කියන්නේ මේක ඔබගේ මේ මනසින් පිට ඉන්නවද කියලා හිතෙනවා. සමහරට බාහිර සාධකයක් විතරයි. ඔබ සිතුවිලිත් එක්ක ඉන්නේ. ඔබ සිතුවිලි ලෝකෙක ඉන්නේ. අතරමං වෙලා. ඒක තමයි ඔබ සැප විඳින්නේ, දුක් විඳින්නේ, අඬන්නේ, වැළපෙන්නේ. දැන් සියදෙවි නසාගන්නේ මේ ඔළුවේ තියෙන දත්ත ටික දරා ගන්න බැරුව. නැතු මේ මුකුත් වෙලා නෙමෙයි. දැන් කෙනෙක් සියදෙවි නසාගන්න තැනට මේ විසාදිය මේ මොකේ ලෙඩ ගැන කතා කරන්නේ මේ මානසික අසහන නේද මේ සේරම. මේ මානසික අසහන සේරම දෘෂ්ටි නේද? මනෝ විකාර නේද? දැන් මෙතන නේද ආගම තියෙන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න ඔය මිනිස්සු මරා ගන්නයි කියලා බලන්න එක එක තොප්පි දාගෙන කට්ටියක් කුරුස දාගෙන මරා ගන්න. කට්ටියක් උන් අපේ නෙමෙයි උන් අපිට හරියන්නේ නැහැ. එහෙමනේ හිතෙන්නේ. කට්ටියක් වෙනින් ඒවා කියනවා. දැන් එතනම නේද අද බුද්ධ ආගම තියෙන්නේ. හොඳට බලන්න. ඒක දෘෂ්ටියක්. මේක හොඳට හඳුනා ගන්න. මේ සත්‍ය කියන්නේ සත්‍ය. සත්‍ය නම් ඒක ලෝකේ එකයි තියෙන්නේ. දෘෂ්ටි ඕන තරම් තියෙනවා. දෘෂ්ටිය කවදාවත් සත්‍යක් වෙන්නේ නැහැ. අපි සත්‍ය හොයාගන්න අමාරුයි. ඒක පිළිගන්නවා. දැන් මේක පොඩක් හිතන්න එපා. දැන් සතා කණ්ණාඩියට ඇවිල්ලා අයි මේ ජනේලෙට ඇවිල්ලා මේ කුරුල්ල කොටන්නේ. සතා හිතනවා මේ යහපැත්තෙත් කුරුල්ලෙක් ඉන්නවා කියලා. ඒක තමයි දෘෂ්ටිය. දැන් අද මිනිස්සයා කණ්ණාඩියේ කෙනෙක් නැති බව දකිනවා. නමුත් මිනිස්සයා මේ ලෝකේ මේවා දේවල් තියෙනවා කියලා දෘෂ්ටියේ තමයි ඉන්නේ. සතාට වැඩිය පොඩ්ඩයි මිනිස්සයාගේ මේ දෘෂ්ටිය අඩු වෙලා තියෙන්නේ. සතා වගේම මිනිස්සයා තියෙන දෘෂ්ටිය. මිනිස්සයා තියෙන්නේ තමන් හිතන දේ තමයි එළියේ තියෙන්නේ කියලා හිතාගෙන. හිතන දේ එළියේ නැහැ. හිතන දේ එළියේ නැහැ. මේක තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඇත්තටම මේ සත්‍ය දේශනා කරනවා කියන්නේ ධර්මයේ දේශනා කරනවා කියන්නේ ලෝකයේ තියෙන සත්‍ය ධර්මතාවය එලි කරනවා. ලෝකයේ තියෙන සත්‍ය ධර්මතාවය තමයි හිතන දේ එළියේ නැහැ කියන එක. දැන් හැම ආගමක්ම එළියේ දෙයක් තියෙනවා ඒක කරලා පින් කරන්න පුළුවන් එක පව් කරන්න පුළුවන්. ඉතින් ඔක පින් කරන්න පව් කරන්න මේ දෙක අතර දෝලණය වෙනවා. මේ දෘෂ්ටි අතර දෝලණය වෙනවා. ඒකත් එක්ක තමයි ආගම තියෙන්නේ. ඒකත් එක්ක තමයි දෘෂ්ටිය තියෙන්නේ. දැන් වැරදි කියලා ගත්ත අර ගොඩ කට්ටියක් කියනවා මේ ටික හරි කට්ටියක් කියනවා ඒ ටික වැරදි මේ ටික හරි. ඉතින් දෙගොල්ලෝ මරා ගන්නවා. බලාගෙන ගියා මේ ඔක්කොම දෘෂ්ටි. එකක්වත් ඇත්ත නෙමෙයි. කට්ටියක් කියනවා මේ ලෝකේ මවලා තියෙන දෙයියෝ. කට්ටියක් කියනවා නෑ එහෙම නෙමෙයි මේ ලෝකේ මේ දැන් කියනවනේ මේ කර්ම ඵලයක් තියෙනවා. දැන් බෞද්ධයා වගේ කියනවා. මෙහෙම දෙයක් තියෙනවා මේකේ මෙහෙම කරොත් මෙහෙම වෙනවා. කට්ටියක් කියනවා නෑ ඔය දෙයියෝ නෙමෙයි අපේ වන් ගෝඩ් අපේ එක්කෙනා විතරයි ඉන්නේ කියලා. ඊට පස්සේ අරයා කියනවා නෑ එහෙම නෙමෙයි අපේ එක්කෙනා තමයි ඉන්නේ කියලා. දැන් මේ ඔක්කොම බොරු නේද? ඔක්කොම දෘෂ්ටි නේද? දැන් මෙතනම නෙමෙයිද අද බෞද්ධයා ඉන්නේ. තාම බෞද්ධයට ඔතනින් ගැලවෙන්න මේ බෞද්ධයට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි මේ බුදුන් වහන්සේම දේශනා කරන අපි ඉස්සරහට ඒ සූත්‍රය ගමු ආනි සූත්‍රය කියලා. මේ රත්තරන් වගේ දෙයක් අනාගතේ බිහි වුණොත් මහණෙනි ඉමිටේෂන් එක කියන අද කාලේ විදිහට ඔබ කොහොමද රත්තරන් හොයාගන්නේ කියලා අහනවා. දැන් රත්තරන් වගේ දෙයක් දැන් ඔබ දන්නවා ඉමිටේෂන් ඕන තරම් තියෙනවා හැමතැනම. රත්තරන් දුර්ලභයි. දැන් මේවා එකට කවලම් කරාම හොයාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ අද මේ සමාජයට වෙලා තියෙන්නේ ධර්මයේ කියලා අධර්මයේ දේශනා කරන එක. මහණෙනි මේ ශාසනය පිටින් එන කවුරුවක්වත් මේක විනාශ කරන්නේ නැහැ. බුදුන් වහන්සේ කොහෙවත් ධර්මයේ තුල කොහෙවත් නැහැ. තොප්පි දාගත්ත අයවත් මේ කුරුස දාගත්ත අයවත් බුද්ධ ශාසනය විනාශ කරනවා කියලා කොහෙවත් නැහැ. බුදුන් වහන්සේ එකම එක දෙයයි කියන්නේ අනාගත බය විදිහට සූත්‍රය දේශනා කරනවා. ශාසනයේ තුලින්ම ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කිරීම භික්ෂුන් වහන්සේලා දේශනා කරන භික්ෂුන් වහන්සේලා අතින් මේ ශාසනය විනාශ වෙනවා කියලා. අද ඔබට ඒක දකින්න ලැබෙනවා. අද මේ ගොමයි කිරි එකට ඔබට දකින්න ලැබෙනවා.
ඒකයි අපි කියන්නේ මේකේ තියෙන භයානකව. සමහර වෙලාවට ඔබ හිතයි දැන් අපි සාමාන්‍ය විදිහට කතා කරනවා මේ දෙව්දත් වැරදි බුදුන් වහන්සේට මෙහෙම කරා කියලා. නමුත් ඔබ විශ්වාස කරනවද ඔබ පොඩ්ඩක් හොඳට බුදුසමයට ගිහින් බලන්න දෙව්දත්ට විශාල පිරිසක් කැමති වුණා. ඇයි දෙව්දත් කිව්වා අපි මේ විනය හොඳට රකින්න ඕනේ. දෙව්දත් කිව්වා අපි මේ සීලය හොඳට රකින්න ඕනේ. දෙව්දත් කිව්වා අපි මෙහෙම ආරාණ වල ඉන්න ඕනේ. මෙහෙම සීලය හොඳට රකින්න ඕනේ. දෙව්දත්ට ඉතින් ගොඩක් පිරිස දෙව්දත්ට ඇයි රැවටේ? ඇයි දෙව්දත්ට 500ක් භික්ෂුන් වහන්සේලා රැවටෙන්නේ? ඇයි බුදුන් වහන්සේගෙන් භාගයක්ම දෙව්දත් එහෙම කඩාගන්නේ කොහොමද? දෙව්දත් පෙන්නන්නේ හරි දෙයක් විදියට. දෙව්දත් කියන්නේ අපි තමයි මේ හොඳට විනයේ ඉන්නේ. අපි තමයි හොඳට මේ කටයුතු කරන්නේ. දෙව්දත් හොඳට පෙන්නුවයි. ඇයි බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටම බුදුන් වහන්සේ ගාවම පැවිදි වෙලා බුදුන් වහන්සේට වැඩිය හොඳට මම මේක කරනවා කියලා කියන්න දෙව්දත්ට පුළුවන් වුණා. දෙව්දත් ඒ විදිහටම ශාසනයක් හැදුවා. ඒක දෙව්දත්ගේ ශාසනේ. අජාසත් රජුරෝ තමයි එතකොට හිටපු ලොකුම රජුරෝ. අජාසත් රජුරවන්ට වැඩිය මේ ප්‍රාදේශීය රජවරු යටින් හිටියේ. අජාසත් රජුරෝ දෙව්දන්ට පෑදුනා. අසපුව හැදුවා. දෙව්දත්ට වෙනම ආරාණ අසපුව හදලා පූජා කළා. දෙව්දත් අවසානයේ විශාල පිරිසක් එක්ක හිටියා. ඒක හොඳ උදාහරණයක් තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා මේ වගේ මේ කටින සමයේනේ. එතකොට මේ චීවරයක් හදනවා. මේ ලක්ෂයක වටිනා චීවරයක් මේ මිනිස්සු එකතු වෙලා හදනවා. හදලා මේ චීවරේ පූජා කරන්නේ කාටද කියලා කල්පනා කරනවා. ඡන්දයක් විමසනවා. ඡන්දෙදී සරියුත් හාමුදුරන්ටද දෙව්දත්තට පූජා කරන්න කියලා යහන්නේ. මිනිස්සු සේරම මුළු සමාජෙම කියන්නේ මොකද්ද? දෙව්දත්ත පූජා කරන්න කියලා. දෙව්දත්ත පූජා කරන්න මේ බුදුන් වහන්සේට ගල් පෙරළු ඒ මුකුත් කතන්දර නැහැ එතකොට ඒ කියන්නේ. ඔබට මේක ධර්මයේ තුල හම්බ වෙනවා. දෙව්දත්ත පූජා කරන්න ඡන්ද දෙනවා. මුළු සමාජෙම දෙව්දත්ත කොහොමද පෑදුනේ? ඔබ අද බලන්න අද මේ ඔබ පෑදිලා ඉන්න භික්ෂුන් වහන්සේලා දෙව්දත්ලා වගේ. ඒගොල්ලෝ ගාව හොඳට විනය තියෙනවා කියනවා. ඒගොල්ලෝ හොඳට මේ පූජා කටයුතු කරනවා කියනවා. ඒගොල්ලෝ ගාව ලොකු ලස්සනට අසපු තියෙනවා කියනවා. නමුත් දෙව්දත්ගේ ශාසනය තියෙන්නේ. ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ අති දුර්ලභ එක ප්‍රසිද්ධ වෙන්නේ. එදා වටිනාම චීවරේ පූජා කරේ දෙව්දත්ත සරියුත් හාමුදුරුවන්ට නෙමෙයි. ඇයි ඒ? ධර්මයේ නිර්මල ධර්මයට නෙමෙයි මිනිසු කැමති. මිනිසු කැමති ලාභ බොළඳ දෙයට. මිනිස්සු ලාභ බාල බොළඳ බඩු වලට කොහොමත් රැවටෙනවා. වටින දේ හොයන්න බෑ. ගුණාත්මක දේ හරේ ආධ්‍යාත්මික දියුණුව එහෙම බාහිරින් පේන්නේ නෑ ආටෝපෙට. ආටිෆිෂල් ඒවා හරි ලස්සනට කලර්ස් වලට පේනවා. නමුත් ආධ්‍යාත්මික මේ දියුණුව එහෙම වෛවර්ණ පාට නෑ. වතුර වගේ නිර්මලයි. ඒක නිසා සමාජයට ප්‍රචලිත වෙන්නේ. සමාජේ රැවටෙනවා. අන්ධ භක්තියට සමාජයේ කොටු වෙනවා. දකින්න ඇස්සැත්තෝම දකිත්වා කිව්වාගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබ අහන්න. ඒක දුර්ලභයි. සමහරට ඔබ අහන විද්‍යුත් නාලිකාවල ඒක නැහැ. ඔබ එතකොට අසරණයි. ඔබම කියයි දැන් එතකොට කොහොමද අපි නිර්මල සද්ධර්මය අහන්නේ? ඔබම කියයි දැන් මේ විද්‍යුත් නාලිකාවල මේ කියන්නේ අර පූජාව තියෙනවා මේ පූජාව තියෙනවා අරක පූජා කරන්න මේක පූජා කරන්න ඔබ දිව්‍ය ලෝක යනවා එහෙම නැති වුණොත් ඔබට මේ විදිහට පරිසම් දෙනවා ඔබ මේ විදිහට නිරය යනවා ඔය ඔක්කොම ඇත්තටම මුසාවාදා කොටටයි වැටෙන්නේ. ඔබ කියන්නේ බුද්ධ ධර්මය නම් ඔය බුද්ධ ධර්මය නෙමෙයි කියන්නේ. ඔය ඇත්තටම ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා මහා පාප කර්මයක් කරගන්නවා. බුදුන් වහන්සේ කියනවා යමෙක් ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරයි නම් යමෙක් ඔවුන්ගේ දෘෂ්ටිය බිඳී නම් දෘෂ්ටිගත කරයි නම් ඒ අසරණ මනුස්සයන් දෘෂ්ටිගත කිරීමයි මේ ලෝකේ තියෙන ලොකුම පාප කර්මය කියලා බුදුන් වහන්සේ මේ හොඳට මේ සූත්‍රවල තියෙනවා. මේ සූත්‍රවල තියෙනවා කෙනෙක්ගේ අපි හිතමු දැන් ඔබ දේශනා කරන ධර්මයේ කියලා ওই විදිහට මොනවා හරි දෙයකට මේ මිනිස්සුන් ගැට ගන්නවා. දැන් මෙයාගේ පැහැදෙනවා ලක්ෂ ගණන්. දැන් වැඩියෙන්ම ගොඩාක් පැහැදෙනවා කියමු. මොහු තමයි විශාලම පාප කර්ම ගෑවෙන්නේ. ඒකට හේතුව අර පැහැදෙන ප්‍රමාණයටම මෙයාට වන්දි ගෙවන්න වෙනවා. මෙයා සසර දුකට වැටෙනවා.
කොච්චරද පැහැදෙන්නේ අධර්මයට. එයා දෘෂ්ටිගත කළා නම් තියෙන්නේ සේරම ඒ දේශකයන් වහන්සේ මහා පාප කර්මයක් කරගන්න. ඒ මහා පාප කර්මය අද භික්ෂුන් වහන්සේලා කරගන්නවා. අපි එහෙම පැහැදිලිව කියන්නේ කොහොමද? අපිට එහෙම කියන්න හයියක් කොහෙන්ද ආවේ? අපිට එහෙම කියන්න හම්බුනේ මේ ශ්‍රී සද්ධර්මයේමයි. මේ ධර්මය අවබෝධ වුණු කෙනෙකුට තේරෙනවා මේ සමාජයේ මොකද්ද වෙන්නේ කියලා. එයාට තේරෙනවා ශ්‍රී සද්ධර්මය කියන්නේ මොකක්ද කියලා. ධර්මයේ නම් සත්‍යයි, සත්‍ය ධර්මතාවයයි. ඒ සත්‍ය ධර්මයේ නම් බාහිර සත්‍යක් නෙමෙයි. බාහිර ඇත්තයි කියලා කවුරු හරි කියනවනම් ඕක මෙයා පූජා කරන්න, ඊට පස්සේ නැත්තම් ඔයා මේක කරන්න, නැත්තම් ඔබට පව් සිද්ධ වෙනවා. මේ ධර්මයේ නෙමෙයි. නැත්තම් කවුරු හරි කියනවනම් මේ බාහිර සත්‍යක් නෙමෙයි. මේ සිතමයි, මේ සිතේ මායාවට රැවටිලා ඉන්නේ. සිතත් සත්‍යයි නෙමෙයි කියලා ඒ ශ්‍රී සද්ධර්මයයි. මේ දෙක වෙන් කරගන්න ඔබ. ඔබ ධර්මයේ අහන්න, ඔය අධර්මයේ අහන්න යන්න එපා. අපි එහෙම කියන්න තවත් හේතු තියෙනවා. දැන් ගොඩාක් පොත් ලියාගෙන තියෙනවා. දැන් ඔය එහෙම කියන්නේ කොහොමද බලන්න අර පොතේ තියෙනවා, අර පොතේ තියෙනවා, අර පිරුවාන පොත් වහන්සේ ලිව්වේ කවුද? බලන්න මේ 505 ජාතකේ ලිව්වේ කවුද? බලන්න මේ පොත් කොහෙන්ද ආවේ කියලා එළියට. බලන්න මේ දැන් තියෙන පොත් කන්ද කවුද ලිව්වේ කියලා. මේ බුද්ධ ධර්මයේද තියෙන්නේ කියලා බලන්න. හරිම දුර්ලභයි බුද්ධ ධර්මයේ පොත්වල නැහැ. හරිම දුර්ලභයි. ඔබට ත්‍රිපිටකය තුල ඒකේ තියෙනවත් ඔබට බුද්ධ ධර්ම හොයා ගන්න අමාරුයි. නමුත් මේ බොඩා පොත්වල නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔබම කියනවා නෑ එහෙනම් මෙහෙම පව් සිද්ධ වෙන්නේ. මෙහෙම කරාම පින් සිද්ධ වෙන්නේ. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද? ඇත්තටම ඔබට කියනවා නම් බුදුන් වහන්සේ ඔබට එක උදාහරණයක් කියන්නම්. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. එක්තරා ක්‍රමයකට අගමුල මැද කියලා. නමුත් ඒකත් අද පටලවලා කියනවා. අපි පෙන්නනම් බුදුන් වහන්සේ කොහොමද ධර්ම දේශනා කරන්නේ කියලා. බුදුන් වහන්සේ ඔය හැම දෙයක්ම කියාගෙන ආපු රටාවක් තියෙනවා. ඔය එක කෑල්ලයි කියන්නේ. ඕකේ අගමුල මැද කියන්නේ ඔබ තියෙන යටින්ම තියෙන පල්ලෙහාම තියෙන පොඩි කෑල්ල කියලා රවට්ටනවා. ඕකේ අගට එන්නේ නැහැ. ඔය හැම ධර්ම දේශනාවකම කවුරු හරි කියනවා නම් මේක කරන්න පින් කරනවා මේක කරන්න පව් වෙනවා කියලා. එයා ඒ කෑල්ල කියලා නවත්තනවා නම් එයා ඒකේ නිවන් මාර්ග පෙන්වන්නේ නැත්නම් ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි. ඒ ඔබව නොමග යැවීමක්. ඔතනින් ධර්මය පෙන්වන්න පුළුවන්. ඔතනින් කොහොමද ධර්මය පෙන්වන්නේ? අපි හැමතැනම ධර්මය පෙන්වන්න. ඔය ත්‍රිපිටකයේ තුල 84000 හැමතැනම ධර්මයේ තියෙනවා. ඔබ මට කියන්න සංයුත්ත නිකාය 1 පිටකය ගන්න අතට, සංයුත්ත නිකාය 2 ගන්න අතට, සංයුත්ත නිකාය 3 ගන්න. ඔබ මට කියන්න මේවා කොහෙද ඔවා තියෙන්නේ කියලා. එක පොතක නැහැ. කෝසල වග්ගයේ වගේ කොසල් රජුරවන්ට මේ කරපු නිකන් අර එකතු කරලා හදපු ඒ කෝසල වග්ගයේ ධර්මයේ නැහැ. ඔය වගේ ටිකක් කියවලා වැඩක් නැහැ. අපි කියන්නම් බුද්ධන් උපමාවක් විදියට ඔබට එක උදාහරණයක් දෙන්නම්. බුදුන් වහන්සේ කොහොමද කිව්වේ කියලා. ඔන්න දැන් ඔය දැන් අද භික්ෂුන් වහන්සේලාත් මේ ගොඩාක් කියන දෙයක් තමයි මේ තිරිසන් සතාට දෙන දානේ මේ උතුම් කියලා. ඊට පස්සේ කියනවා දුගියට නැති බැරියට දෙන දානේ ඊටත් වැඩිය උතුම් කියනවා. තිරිසන් සතාට දෙන දාණයට වැඩිය 100 ගුණයක් වැඩි කියනවා ආනිසංස අර මිනිස්සෙකුට අර අසරණ මිනිස්සෙකුට දෙන දානේ. ඊටත් වැඩිය කියන්නේ ආත්ම 100ක් තියෙනවයි කියනවා ආනිසංස ගුණ යහපත් මිනිසෙකුට දෙන දානේ. ඊටත් වැඩිය ආත්ම 100ක් වැඩි කියනවා ආනිසංස ඒ සිල්වත් උතුමන්ට දෙන දානේ. ඊටත් වැඩිය ආත්ම 100ක් වැඩි කියනවා ආනිසංස මේ මගපලලාභී උතුමෙකුට දෙන දානේ. ඊටත් වැඩිය ආත්ම 100ක් වැඩි කියනවා. ඒ කියන්නේ ওই විදිහට කියනවා මේ දැන් බුදුන් වහන්සේ දක්වාම කියනවා. මහත්ඵල උතුමන්ට දෙන දාන ඊට වැඩිය උසස් කියනවා බුදුවරයෙකුට දෙන දාන. දැන් මේ විදිහට කියාගෙන ගියේ දැන් බුදුන් වහන්සේ දැන් ඔයම කියාගෙන යනවනේ. දැන් ඔබ කියයි හරි. ඇත්තනේ. මේ දානේ උසස්. මේ දාන ඊට වැඩිය උසස්. මේ දාන ඊට වැඩිය උසස්. මේක මහත්ඵල මානිසංසයි. දැන් ඔබම කියයි. බුදුන් වහන්සේ මොකද්ද මේ කියන්න ගිහින් තියෙන්නේ? ඕකද? ඕකද බුදුන් වහන්සේ කියන්න ගියේ? නෑ. මොකද්ද බුද්ධ ධර්මයේ තියෙන්නේ? ඊතුරු ටික කියන්නේ නෑ. ඒකට හේතුව මෙයාලට ධර්මය අවබෝධ වෙලා නැහැ. ධර්මයේ නොදැනත් බණ කියන්නේ යෑමෙන් තමයි ওই ටික කියලා නවත්තන්නේ. බුදුන් වහන්සේ ඔය සේරම කියන්නේ වෙන දෙයක් වෙනුවෙන්. මොකද්ද ඒ? අන්තිමට මේක කියන්නේ. ඒ වාක්‍ය කියන්නේ නැහැ මේගොල්ලෝ. ඒ වාක්‍ය කියන්නේ නැහැ මේ ධර්මයේ තුල. ඔය ටික කියන්නේ ගොඩාක් අය කියන්නේ මුලින් කියන ටික.
අර අන්තිමේව මුකුත් කියන්නේ අරකේ මේක දුන්නොත් 100ක් වැඩි මෙහෙම පිරිසක් සමග දානි දුන්නොත් මෙහෙමයි එක්කෙනෙක් එක්ක දානි දුන්නොත් මෙහෙමයි බලන්න මේ දැන් මේ විදිහට අපි ඔබට කියන්නම් ওই ධර්මයේ ඔයිට වැඩිය හොඳට මේ දස කුසලයේ දස අකුසලයේ මේ දහම් පාසල් පොත්වල මේ ලියලා හදලා මේ ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ සිස්ටම් හැදිලා තියෙන්නේ. ඒක සමාජයේ යහපතට පොඩි ළමයින්ට හරි ඒක හොඳයි. නමුත් මේකේ ධර්මයේ පෙන්වන්න ඕනි. ධර්මයේ ඕක නෙමෙයි. ඔය ධර්ම බුදුන් වහන්සේ කියපු දෙයින් භාගයක් කියලා හරියනවද? දැන් කවුරු හරි කරන ධර්ම දේශනාවකින් මුල් කෑල්ලක් කියලා ඊටු ටික කියන්නේ නැතිව මොකද වෙන්නේ? අර ධර්මය අවභාවිතා කරා වෙනවා. ධර්මේ නම් ධර්මයයි. ධර්මයේ තුල තියෙන්නේ මෙහෙමයි. ඔය දාන ටික සේරම ඔය තිරිසන් සතාට දෙන දානේ සිල්වත් උතුමන්ට දෙන දානේ මහත්ඵල උතුමන්ට දෙන දානේ බුදුන් කෙනෙකුට දෙන දානේ ඊටත් වැඩිය දහස් වාරයක් උතුම් කියන්නේ බුදුන් වහන්සේ මොකද්ද? මේ සිත එක් මොහොතක් සත්‍ය දැකලා මිදෙන එකයි. මේ සිත එක් මොහොතක් සත්‍ය දැකලා මිදෙන එක මොකද්ද? ධර්ම දානයයි මහණෙනි උතුම්. ඔය එක දානයකටත් වැඩිය දාන 1000ක් දෙනවට වැඩිය ධර්ම දානය උතුම් මහණෙනි කිව්වේ මේ ධර්මයේ දැකීමයි. ධර්ම දානය කියන්නේ මේ අද බලන්නේ ඒකත් පටලවලා. ධර්ම දානය කියන්නේ මේ සත්‍ය ධර්මයේ කියන්නේ මේ බාහිර ඇත්තක් නෙමේ සිතත් ඇත්තක් නෙමේ මේ සත්‍ය දකින්න එක ලෝක ධර්මතාවය දකින්න එක. ධර්ම දානය කියන්නේ ඔබ අද බැලුවොත් කියයි මේ ත්‍රිපිටකේ තමයි ධර්මයේ කියන්නේ බුද්ධ කියන්නේ මැටි රූපේ ඉන්න බුදුන්ට මේ සංඝ කියන්නේ මේ ඉන්න භික්ෂුන් වහන්සේලාට අම් බුද්ධ ධම්ම සංඝ ඕන දැන් හදාගෙන ඕක නෙමෙයි බුද්ධ ධම්ම සංඝ කියන්නේ බුද්ධ කියන්නේ මේ සිතුවිලි තමයි සියලු සබ්බපාපස්ස අකරණම් කියන මේ සිතුවිලි තමයි අකුසල සිතුවිලි තමයි මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ සිතුවිලි රාග දේශ මොහ සිත් අපිට උපදින්නේ කාම භූමියේ. ඒතකොට හැම සිතක්ම එක්ක ද්වේෂයක් එක්ක රාගයක් තියෙනවා. ওই උපදින හැම සිතකම එක්ක රාගයක් එක්ක ද්වේෂයක් තියෙනවා. එක්ක මොහේ තියෙනවා. ওই රාග දේශ මොහ සිත් වලින් නැතු උපදිනවා නම් ඒ ඇවිල්ලා මේ ධර්මය අවබෝධ වුණු උතුමන් වහන්සේ. ඒතකොට මේ හැම කෙනෙක්ටම උපදින්නේ එක්ක රාග සිතක් එක්ක ද්වේෂ සිතක් එක්ක මොහස. සියලු සිතුවිලි අකුසල සබ්බ පාපස් අකරණ. දැන් මොකද්ද කුසලේ? සියලු සිතුවිලි වලින් මිදුණු තැනයි කුසලයේ තියෙන්නේ. එතකොට සිතුවිලි වලින් මිදුණු තැන මොකද්ද? දැන් ඔබට එන සිත බාහිර පොතක් තියනවා කිව්වොත් ඔබට එන සිත මේ පොත තියනවා කියන එකනේ. දැන් පොත තියනවා කියන එක එක්ක එකට ඔබ ඇලෙනවා එක්ක එකට ඔබ ගැටෙනවා. හැබැයි පොත තියෙන නිසානේ. ඒතර මේ හැම සිතකම මේ මායාව තියනවා කියලා ගත්ත එක. ඒතර බුදු කෙනෙක් කියනවා තියනවා කියලා ගත්ත එකයි මායාව. සත්‍ය නම් බාහිර එහෙම දෙයක් නැහැ. නැහැ කියපු ගාම රාග සිතක් නැහැ දේග සිතක් නැහැ. අන්න සබ්බපාපස්ස කරන ඒ සිතුවිල්ල ඇත්ත වුණොත් ඔබ ඉන්නේ අකුසලේ. අකුසලේ කියන්නේ සිතුවිලි වල අකුසල් තියෙන්නේ. සබ්බපාපස්ස අකරණ සියලු අකුසල් සිත් උපදින්නේ. ඒක මිදීමයි කුසලස්ස උපසම්පදා. ඒ කියන්නේ මේ දෙයක් තිබ්බොත් නේ ඔබට රාග සිතක් කර දේශ සිතක් කර එන්නේ. ඒ කියන්නේ මේ සිත මායාවක් කියලා දකිනවා. සිතුවිලි මායාවක් කියලා. මේ පේන දේ ඔබ බාහිර ඇත්ත කරගත්ත දේ මායාවක් කියලා දකිනවා. එතකොට මොකද්ද සත්‍ය? සත්‍ය නම් මේ සිත මායාව බව දැකීමයි. මේ සිත මායාව බව දැකීමයි මේ බොරුව දැකීමයි සත්‍ය කියන්නේ. අන්න කුසලස්ස උපසම්පදා කියන්නේ ඒකද. එතකොට මේ බොරුව දකින්න කෙනාට මොකද වෙන්නේ? මේ සිතුවිලි වලින් මිදෙනවා. මිදුනහම මොකද වෙන්නේ? බාහිර ඇත්තක් නෙමෙයි සිතුවිලි ඇත්තක් නෙමෙයි කියන එකයි මේක සිද්ධ වෙන්නේ. සිත මේක හිතන හිතත් ඇත්තක් නෙමෙයි සිතුවිලි වලත් එහෙම දෙයක් නැහැ. එතකොට ඔබට එන හැම අරමුණකින්ම ඔබ මිදුනොත් ඔබ බුද්ධ ස්වභාවයටයි දකින්නේ. ඒ ස්වභාවය තුල මේ සිතුවිලි නැහැ. ඔය සිතුවිලි වලින් මිදුණු බුද්ධ ස්වභාවය ඒකයි. ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි. ඒ සරණ මිට අපිට වෙන අන්සරණක් නැහැ. මේ ලෝකේ දෙයියෝම ආවා කියලා ඒ සරණ එහෙම සරණක් අපිට නැහැ. මේ දෙයියන් සරණං ගච්ඡාමි කියන එක බුද්ධාගමේ නැහැ. බුද්ධාගමේ තියෙන මෙච්චරයි. ඔබට බුදුන් සරණ යන්න බෑ මේ ධර්මයේ දන්නේ නැතුව. ඒකට ධර්මයේ දන්නේ නැතුව බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. ඒකයි ඒ. ඉතින් ඔබට බාහිර ඇත්තක් වෙන්නේ නැත්තම් සිතක් ඇත්තක් වෙන්නේ නැත්තම් මේ එන හැම සිතම සත්‍ය දකින්න තැන බුද්ධ ස්වභාවය දකිනවා. එතකොට සිතුවිලි වල රැවටෙන්නේ ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, රාගය මේ හැම එකක්ම බොරුවක් කියලා ඔබ දකිනවා. මායාවක් කියලා. මේවට ඔබ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එතකොට ඔබ සියල්ලෙන් මිදෙනකොට ඔබ අන්න බුද්ධං සරණං ඔබට ඒ සරණ මිස වෙන සරණක් නැහැ.
ඒ සිතෙන් මිදෙන්නයි ඔබ ඕනි සරණ යන්න නම්. ඔබ බුදුන් සරණ යන්න නම් සිතෙන් මිදෙන්න ඕනි. ඒ ඔබ මොකද්ද දැන් සිතේ දුක් විඳින්නේ ඔබ මොකක් නිසාද? ඔබ සිතේ දුක් විඳින්නේ දරුවා නැති වෙච්ච නිසාද? ඔබ සිතින් දුක් විඳින්නේ ඔබට මොනවා හරි දෙයක් අහිමි වෙච්ච නිසාද? එහෙමනම් ඒ සිතම සත්‍යක් නොවන බව දැකීමයි ඒ දුකෙන් මිදීමට හේතුව. එහෙනම් ඒ සිත සත්‍යක් නොවන බව දැකීමයි බුදුන් සරණයි ඔබට තියෙන්නේ. ඔය බුදුන් සරණ යන හැටි. අන්න ඔබට එතකොට තමයි සැබෑ බුදුන් සරණ ගියා වෙන්නේ. දැන් මේ ධර්මයේ මේ ධර්මතාවයේ මේ බාහිර ඇත්තක් නොවන බව, සිතත් ඇත්තක් නොවන බව දකින ධර්මතාවයේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ ධර්මතාවයේ ඔබ සරණ යන්නේ. ඉස් ධර්මතාවයේ දකින කෙනාටයි ධම්මං සරණං තියෙන්නේ. අන්න ඒ කෙනාට මේ උපදින හැම සිතක්ම මෙහෙම නේද කියලා මේ සත්‍ය දකින්න එකයි සංඝං සරණං කියන්නේ. දැන් මේ තෙරුවන් සරණ යන කෙනාට නත්ති මේ සරණං අඤ්ඤං කියන මේ කිසිම වෙන සරණක් නැහැ මෙයාට. මෙයාට මේ සරණ ඇර වෙන සරණක් මේ ලෝකේ ඇත්තටම නැහැ. ඔය වෙන අනිත් සේරම සරණ බොරු වෙනවා. මේ ලෝකේ පරම සත්‍යමයි සරණ වෙන්නේ. ඒ තෙරුවන්මයි. ඒ තෙරුවන් ගොඩක් අයට පේන්නේ නැහැ. ඒකට හේතුව මැටි පිළිමයට ගැට ගැහුවා බුදුන් කියලා, ගැට ගැහුවා තියලා පොත් වහන්සේට ගැට ගැහුවා ධර්මයේ කියලා, ගැට ගැහුවා භික්ෂුන් වහන්සේලාට ගැට ගැහුවා සංඝය කියලා. භික්ෂුව කියන්නේ මේ සත්‍ය දකින කෙනා. මේ සත්‍ය දකින කෙනා තමයි ඇත්තටම භික්ෂුව කියන්නේ. දැන් ඔබ ශ්‍රමණ සූත්‍රය ආරම්භ ශ්‍රමණ කියන්නේ කොතනින්ද? දැන් බුදුන් වහන්සේ ශ්‍රමණ සූත්‍රය අපි දේශනා කරා අරහත් සූත්‍ර, ශ්‍රමණ සූත්‍ර, භික්ෂු මේ සූත්‍රවල ඇයි බුදුන් වහන්සේ පෙන්නන්නේ? සිතේ සත්‍ය දකිනම් ඒ රූපේට රැවටේද බුදුන් වහන්සේ කෙලින්ම කියනවා වේදනාවට රැවටේද, සංඥාවට රැවටේද, ස්කන්ධ සංඛාරයට රැවටේද, විඥාණයට රැවටේද? ඔහු ශ්‍රමණ නොවේ. ඒ කියන්නේ බාහිරට යමක් ඇත්තේ කියලා රැවටෙන කෙනා ශ්‍රමණයෙක් නෙමෙයි. ඔහු භික්ෂුවක් වෙන්නේ නැහැ. භික්ෂුව එන්නේ එතනින්. භික්ෂුව එන්නේ නම් මේ සිතේ සත්‍ය දකින්න ඕනි. එහෙනම් ඔහු බාහිර සත්‍යයක් නොවන බව දකින්න ඕනි. සිත සත්‍යයක් නොවන බව දකින්න ඕනි. ඔහු රූපේ සත්‍යයක් නොවන බව දකින්න ඕනි. වේදනාව සත්‍යයක් නොවන බව දකින්න ඕනි. විඥානේ සංඥාව මේ එකක්වත් සංකාර එකක්වත් සත්‍යයක් නොවන බව දකින්න ඕනි. ඇත්තටම වේදනා සංඥා සංකාර කියන්නේ සිතමයි. සිත සත්‍යයක් නොවන බව, බාහිරව සිතට එන අරමුණු සත්‍යයක් නොවන බව. ඒ දැකීමයි ශ්‍රමණ කියන්නේ. එයයි භික්ෂුව. ඒකටයි චීවරයක් දාගන්නේ. ඕකට වෙනම මේ උපසම්පදාවට එන්න බැරි නම් ඔව් මේ නිකම් මේ අද බලන්න නිකම් මේ කාපාට රෙද්දක් දාගෙන මේ උපසම්පදාව දැන් අපි කියනවනේ වැලවිට අසරණ සිරි සරණං කර හාමුදුරුවෝ අපි දන්නවනේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ මේ මෑත යුගයේ අවුරුදු 400ක් විතර උපසම්පදාවක් තිබුණ නැතුව කාර්යයක් දාගෙන හිටියා කියලා. මේක අන්තිම චාරිත්‍රාක් විදිහට මේ මියන්මාරේ මේ ඔය සියම් දේශේ යනුන නිකාය තුන හැදිලා තියෙන ওই චාරිත්‍ර තුනනේ තියෙන්නේ. ওই චාරිත්‍ර තුන නිකාය තුන නෙමෙයි. භික්ෂුව කියන්නේ. ඔය ඕක පෙන්නන එක නෙමෙයි භික්ෂුව කියන්නේ. සැබෑ භික්ෂුව මේ සිත තුලින් මිදෙන්න ඕනේ. සිත තුලින් මිදෙන්න දකින්න නැතුව මේ පින්තූරකින් භික්ෂුවක් වන්න බෑ. අද බලන්න අද තාප්පුඩ නැගගෙන ස්ට්‍රයික් කර පෙරපාර යන සමහර අපිට ලැජ්ජයි කියන්න මේ සමහර වෙලාවට මේ අපේ කැම්පස් වල මේ ගංජා ගහනවා අබින් ගහනවා කුඩු ගහනවා මේ රෙදි ඇඳගෙන අපිට ලැජ්ජයි මේවා කියන්න සමහරලාට මේ Facebook එකේ බොනවා මේ කරන මේ ඇත්තටම රෙද්දක් ඇඳට ඇතුලේ දන්නේ නැහැ කොහොමද භික්ෂුව වෙන්නේ කියලා. සැබෑ භික්ෂුවක් වෙන්නේ නැහැ. ඔබ දන්නවා අශෝක අධිරාජ්‍ය 60000ක් භික්ෂුන් වහන්සේලා සිවුරු ඇරියේ මෙන්න මේ වගේ මේ භික්ෂුත්වයේ දන්නේ නැතුව ඉන්න නිසා. භික්ෂුත්වයේ දන්නේ නැතුව මේ රෙද්දක් ඇඳගත්තා කියලා ඒක භික්ෂුවක් කියන්නේ අද මේ තැනට කවුද ගේන්නේ? මේ ධර්මයේ කියන අයමයි. මේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරන අය ওই ටිකමයි දේශනා කරන්නේ. දැන් මේ දැන් ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි අනාගතේ රත්තරන් වෙනුවට මේ වෙන දෙයක් බිහි වුණොත් රත්තරන් වගේ දෙයක් මොකද වෙන්නේ මේ ශාසනය විනාශ වෙන්නේ එතනේ. භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කිරීමෙන් තුලින් මේ ශාසනය විනාශ වෙනවා කිව්වේ ඒකයි. දැන් අද මොකද්ද බලන්න කියන්නේ? අද දැන් ධර්මයේ කියලා කියන ටික අපි මේ කියපුවා නෙමෙයිද කියා? මේ තමයි කියන්නේ එක් දෘෂ්ටියට ගැට ගහලා දිව්‍ය ලෝක යන්න ගැට ගහලා එක්ක දානේ කියලා ගැට ගහලා මේ බාහිරට මේ ඇත්තටම මේ ධර්මයක් නෙමෙයිනේ මේ දේශනා කරන්නේ. බලන්න බණක් කාලා එක්ක සුරංගනා කතා ටිකක් කියාගෙන යනවා. ඇත්තටම මේ
ජාතක කතා කියනවා කියලා මේ පොතක් ගිරව් වගේ මෙහෙම මේ අතරම අවභාවිතා කරනවා. ධර්මය අවභාවිතා කරනවා. නිවන මාකටිං කරන්න බෑ. බුද්ධ ධර්මයේ නෙමෙයි. සැබෑ බුද්ධ ධර්මයක් නම් සැබෑවට බුද්ධ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මේ ධර්මයේ දේශනා කරන්න බෑනේ අවබෝධ කරගන්න නැතුව. දැන් මෙතන ප්‍රසිද්ධිය ඕනි. දැන් මෙතන මාන්නය තියෙනවා. දැන් මෙතන අපි තමයි ලොකුම පන්සල. අපේ හාමුදුරු නමක් තමයි බණ කියන්න ඕනි. දැන් මේ දෘෂ්ටි වල ඉන්නේ. මේ නිකන් බාල බොළඳ මේ බාල වැඩ කරන්නේ. එතනට මේ අපේ භික්ෂුන් වහන්සේලා වැටෙන එක එච්චර හොඳ නැහැ. මේ පැහැදිලි කිරීම ඇත්තටම වන්දනා කරනවා මේ අවංකවම නිවැරදිව හඳුනාගෙන භික්ෂුත්වයේ හඳුනාගෙන සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගයත්වා කියලා ඒ අනුකම්පා උපාදාය කියලා නියම විදිහටම මේ පැවිද්දේ ඉන්න අය ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලාට අපි වන්දනා කරනවා. අපිට සමා කරන්න මේක වැරදියට දකින්න එපා. මේ අනිවැරදි වෙන්න ඕනි තැන් තියෙනවා. අපිත් ඒ නිවැරදි තැන නිවැරදි විය යුතුයි. මේ ඇසීම තුල ගිහියෙක් හෝ අන්ධ භක්තිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? සත්‍ය ධර්මයේ කුමක්ද කියන තැනට එන්න ඕනි. එහෙනම් සත්‍ය ධර්මයේ කුමක්ද තියෙන්නේ? ඒකයි ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල අපිට පෙන්නකොට ඔබට අහන්න ලැබෙන්නේ කුමක්ද? ඔබට අහන්න ලැබෙන්නේ බලන්න මේ සූත්‍රයේ තේරුම. අත්ති වික්කවේ තදායතන යත්තනේ පටවින ආපෝන තේජෝන වායෝන ආකාසායතන විඥානං. මේ මොකද්ද මේ කියන්නේ? අපි දැන් මේ සූත්‍ර දෙපාරක් ඔබට කිව්වා. බලන්න මහණෙනි පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ කියන්නේ මේ බාහිර ඔබ දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා එහෙම දෙයක්වත් නැහැ මහණෙනි කියනවා. ආකාසායතන එහෙම දෙයක්වත් නැහැ. මේ රූප ධාන අරූප ධාන එහෙම මුකුත්ම මේ බුදුන් වහන්සේම න ආකාසායතන න විඥානං අතර න ආකිඥාතන න සන්නා නාසඤ්ඤාතන මේ මුකුත්ම නැහැ කියන එක හැමතැනම කියනවා. ඔන්න බලන්න. නායන් ලෝකෝ මෙලොවක් නැහැ. න පරලෝකෝ පරලොවක් නැහැ. ඇයි මෙලොවක් නැහැ කියන්නේ? ඇයි පරලොවක් නැහැ කියන්නේ? න උබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ. తත්‍ර පාහම්බික්කවේ මහණෙනි මම ඒමක් නැතයි කියමු. න ගති න තුතින් తත්‍ර පාහම්බික්කවේ න ගතින් වදාමි. මම ඒමක් නැතයි කියමි. න ගතින් න තිතින් යාමක් නැතයි කියමු. සිටීමක් නැතයි කියමු. න චුතින් චුතවීමක් නැතයි කියමි. න උප්පත්තින් උප්පත්තියක් නැතයි කියමි. න අපතිට්ටං අපවත්තං අනාරම්මනම් ප්‍රතිෂ්ඨාවක් පැවැත්මක් අරමුණ. ඒ බඳු තත්වයක් මේ බුදුන් වහන්සේ අඳනවා කියනවා අපවත්තං අනාරම්මනම් මේ වේතං ඒ සේවනේත දුක්ඛස්සත්. මෙයයි මහණෙනි දුකෙන් මිදෙන මඟ. මෙයයි දුකේ කෙලවර. මේ දුකේ කෙලවර කියන්නේ දුකෙන් මිදුණ කියන එකයි. ඒතර දුකින් මිදුණ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගෙන ගත කෙනෙක්ගේ මෙහෙම කිසිම දෙයක් එයාට නැති බව අවබෝධ වෙනවා කියලා කියන්නේ. දැන් ඔබම කල්පනා කරයි දැන් මෙහෙම දෙයක් නැති බව අවබෝධ වෙනවා කියනවා නම් එහෙනම් ඉර කියලා දෙයක් නැහැ, හඳ කියලා දෙයක් නැහැ. කොහොමද එහෙම කියන්නේ? කොහොමද කියන්නේ ඉර කියලා දෙයක් නැහැ කියලා? කොහොමද කියන්නේ හඳ කියලා දෙයක් නැහැ කියලා? මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. කොහොමද කියන්නේ මෙලොවක් නැහැ කියලා? මේ තියෙන්නේ කොහොමද කියන්නේ පරලොවක් නැහැ කියලා. දැන් ඔබ මැරෙනවා කියයි මම මැරලා පරලොව යනවානේ. දැන් ඔබම කියයි ඊට පස්සේ ඉන්නවා කියලා දෙයක් නැහැ, සිටීමක් කියලා දෙයක් නැහැ, චුත වීමක් කියලා දෙයක් නැහැ, උප්පත්තියක් කියලා දෙයක් නැහැ. මේ මොකද්ද මේ කියන්නේ? බුදුන් වහන්සේ මේ බාහිර ඔබ හිතන් ඉන්න සේරම නැහැ කියලායි කියන්නේ. මේ සමහර අය කියනවා නෑ මේ සූත්‍ර කියන්න ඇත්තට මේ සූත්‍ර කියන්න තරම් ධර්මයේ වැටහෙන්නේ නැහැ. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක් මෙහෙම කතා කරනවා ඇර කිසි කෙනෙක් කතා කරන්න බයයි. ඒකට හේතුව ඔවුන්ට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙලා නැහැ. නැත්තම් මේ සූත්‍රයේ මනාවකට ධර්මයේ තියෙනවා. ධර්මයේ තුල මොකද්ද තියෙන්නේ? අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනින් බුදුන් වහන්සේ ත්‍රිපිටකයේ හැමතැනම තියෙන ධර්ම දේශනා කළා. ඒකයි අපි ඔබට උදාහරණයක් පෙන්නුවේ. දානේ ආනිසංශ කියන්න බුදුන් වහන්සේට ඕන උනේ නැහැ. දානේ ආනිසංශ කියලා පාර පෙන්නලා පෙන්නුවේ බුදුන් වහන්සේ මේ දාන 1000ක් දෙනවට වැඩිය මේ ධර්මයේ එක් මොහොතක් සිහි කරන එකයි වටින්නේ කියලා. දාන 1000ක් දෙන දාන 1000ක් දෙන මිනිස්සු 1000ක් ඔබට පේනවා කියමු. ඒ අතර එක්කෙනෙක් ඉන්නවා කියමු මේ ධර්මයේ සිහි කරන. එයා තමයි වටින්නේ කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඔබ යනවා දාන දීදී. ඔබට ඕනේ ධර්මය අවබෝධ කරගන්න. දැන් බුදුන් වහන්සේ කියව පාරේ ඔබ යන්නේ නැහැ. ඔබ යන්නේ දෙව්දත් කියපු පාරේ. දෙව්දත් කියන ඔන්න ඔය ටික. දෙව්දත් කියනවා මේ දානේ දෙන්න. දෙව්දත් කියනවා මේ දෙව්දත් ගෙවක් ගාන යනවා.
ඔය දෙව්දත් ඔය මල ගෙවල් ගානේ ගිහිල්ලා ඔය පිරිත් නූල් ගැට ගහන ඒවා ඔය දෙව්දත් කරේ. ඔය බුදුන් වහන්සේ කරපුවා නෙමෙයි. බුදුන් වහන්සේ කොහෙද ඔහොම දෙයක් කළා තියෙන්නේ? බුදුන් වහන්සේ මේ සත්‍ය ධර්මයේ දේශනා කළා මිසක් වෙන වෙන ඒවා කළේ නැහැ. දැන් ඔබ ඉන්නේ දෙව්දත්ගේ ශාසනයේද? ඔබම හිතන්න අද මේ සමාජය තුළ වැඩියෙන්ම තියෙන්නේ දෙව්දත්ගේ ශාසනය. අද ගොඩක් අය ධර්ම දේශනා කරන්නේ දෙව්දත්ගේ ශාසනය පිහිටලා. ඒ බණ ඇහුවාම අපිට තේරෙනවා මේවා දෙව්දත්ගේ ඒවා කියලා. මේවා බුද්ධ ධර්මයේ නෙමෙයි කියලා. හැබැයි බුද්ධ ධර්මයේ වගේ පේනවා. හරි සුන්දරයි. එහෙම තමයි අපිට පේන්නේ. බැලු බැල්මට කොච්චරම් හිත නිවෙනවද? හරි තාලෙට ගාත කිව්වා. අපේ හිත මත් වෙලා ගියා. සමහර අය බණ කියන විදිහට දිව්‍ය ලෝකේ කොයි තරම් ශෝධ බලන්නකෝ අර සක්‍ර දේවේන්ද්‍රයා විඳින සැප. මේ බණ ඇහුවම මේ මිනිස්සු කියන ඒවා ඇහුවම අපිට පුදුමෙ හිතෙනවා. මේවා කියන්නද බුදු කෙනෙක් පහළ වුණේ? අඩු ගානේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ මේවා ඇත්තරම පළවෙනි ධර්ම දේශනේ පා බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොයිවත් ඕවා තියෙනවද? ඇයි බුදු කෙනෙක් ලෝකෙට බුද්ධත්වයේ ලැබුවට පස්සේ කියන්න ඕනි වටිනාම දේ නේද? ඔය වටිනාම දේ කුමක්ද? අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නනවා. බාහිර සත්‍යයක් නොවේ මහණෙනි කියනවා. සිතත් සත්‍යයක් නෙමෙයි මහණෙනි කියනවා. මජ්ජේ ඥානං කියන්නේ මේ අන්ත දෙක නැති තැන මජ්ජේ ඥානං කියන්නේ. මජ්ජේ ඥානං කියන්නේ ওই දෙක අතර මැද්දක් නෙමෙයි. බාහිර පේන දේ ඇත්තක් නෙමෙයි. අපි හිතන දේත් ඇත්තක් නෙමෙයි. ඔය දෙක මිදුණු තැන අන්න එතනයි තියෙන්නේ ධර්මයේ කියලා බුදුන් වහන්සේ මජ්ජේ ඥානං කියන්නේ හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ හේතු තියෙන කොටයි මහණෙනි මේ ඵල තියෙන්නේ. මේ හේතු නැති වෙනකොට ඵලය නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. මේ තිබුණොත් මේ වෙනවා මේ නැති වුණොත් මේ නැති වෙනවා. ඉතින් ඒක තමයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ වෙන එකක් නෙමෙයි. දැන් වෙන ඒවා කියලා හරියනවා. දැන් අනිත් ආගම් වල කියන වගේ මේ ස්වර්ගයට යන පාරක් කියනවා වගේ දිව්‍ය ලෝකයට යන ඒවා කියනවා වගේ ගමරාලා ආලියාගේ නැට්ටේ ඉල්ලලා දිව්‍ය ලෝකේ ගියා කියලා අර සුද්ධෝ කියපු කතාව වගේ ඔය වගේ එකක් නෙමෙයි මේ. ඔය බුද්ධ ධර්මයේ නෙමෙයි. ඔතන තමයි මුළු සමාජෙම වැටිලා තියෙන තැන. අවුරුදු 400ක් පොඩි කාලයක් නෙමෙයි. මේ සමාජයේ මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාව කොහොමද තිබ්බේ? රුවන්වැලි මහා සෑය ගාව පස් ගොඩක් තිබ්බේ. මේ චෛත්‍යයක්වත් තිබුණේ නැහැ. ඔක්කොම සුද්ධ කුඩු කරා. සේරම හාමුදුරුවෝ ඝාතනය කළා. අන්තිමට පොත් වහන්සේලා අද ලක්ෂ 3 4 තියෙන මේ එංගලන්තයේ මේ කෞතුකාගාරේ ලංකාවේ පුස්කොළ පොතක්වත් නැහැ. අන්තිමට මුළු ශාසනයට මොකද්ද වෙලා අන්තිමට මේ මොකද්ද මේ වෙලා තියෙන බුද්ධ ධර්මයේ කියලා අද මොනවද මේ කරන්නේ? අද මේ නන්නත්තර වුණු දෙයක් නේද වෙලා තියෙන්නේ? මේ බුද්ධ ධර්මයේ නෙමෙයි. බුද්ධ ධර්මයේ තුල නම් ඔබ අන්ත දෙක දැකලම මේ මජ්ජේ ඥානං කියන තැන ඔබ ධර්ම දේශනා කරන්න ඕනි. බාහිර සත්‍යක් නොයි කියන තැන පෙන්වන්න ඕනි. එතකොට මේ සමාජය අසරණ වෙන්නේ නැහැ. ඇයි ඔබට බනින්නවත් ගහන්නවත් මරන්නවත් ඉරිසියා කරන්නවත් වෛර කරන්නවත් ද්වේෂ කරන්නවත් බාහිර කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ ඔබයි සිතයි කියන්නේ. ඔබ දත්ත අනුවයි කියන්නේ. ඔය දත්ත අනුව නෙමෙයිද ඔබ ඡන්ද දෙන්නේ? අයි මේ මාධ්‍ය වල මෙච්චර ඇඩ් දාන්නේ ඡන්ද කාලෙට. එයාගේ හොඳ දත්ත ටික දානවා. අනිත් පැත්තෙන් දානවා අරයාගේ නරක දත්ත ටික. දාලා මෙයාගේ හොඳ දත්ත ටික දානවා. දත්ත වැඩියෙන් දාපු එක්කෙනා දිනනවා. මිනිස්සුන්ට දත්ත පොවනවා. මිනිස්සුන්ට දත්ත පොවලා දත්ත අනුවයි මිනිස්සු ඡන්ද දෙන්නේ. ওই දත්ත හරිද? ඔබ බලන්න පහුගිය ওই ඡන්ද කීපයක් ආපස්සට ගිහිල්ලා අර සුදු අලි ගෙනාව අරවා ගෙනාව මෙයා හොරෙක් මෙයා මේවා කියලා ඡන්ද දැම්මා. ඡන්ද අන්තන දත්ත දැම්මා. දත්ත දාලා මිනිස්සුන්ගේ ඔළුව ඒ පැත්තට දත්ත දාලා මේ පැත්තට ඡන්ද ගත්තා. අන්තිමට මේ පැත්තට ආවිලා මොකද කරේ? අන්තිමට මිනිස්සුන්ට මෙයාගේ වැරදි ඒව දානවා මේ පැත්තට දත්ත දාලා අර පැත්තට මේ පැත්තට දත්ත දා. මේ දත්ත විකාරයක් නේ තියෙන්නේ. මේව එකක්වත් ඇත්ත නෙමෙයිනේ. මේ මිනිස්සු මානසිකව මාකටිං කරනවා. මේ මිනිස්සුන්ගේ මනස මාකටිං කරනවා. මේ මිනිස්සුන්ගේ මනස ප්‍රෝග්‍රෑම් කරනවා. මේක ඔබ රැවටෙනවා. ඔබ ධර්මයේ තුල ඉන්න කෙනා රැවටෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ඔක්කොම බොරු කියලා දන්නවා. බාහිර එහෙමයි නැති බව දන්නවා. ධර්මතාවය විතරයි තියෙන්නේ කියලා දන්නවා. අපි හිතන දේත් බාහිර නැහැ කියලා දන්නවා.
සිතුවිල්ලත් බොරුවක් කියලා දන්නවා. සිතම මායාවක් කියලා දන්නවා. එහෙනම් මායාවට රැවටෙයිද? තමන්ගේ සිතට තමන් රැවටෙයිද? අන්න හොරකම් කරන්න දෙයක් බාහිර හම්බ වෙන්නේ නැහැ. ඒ තමන්ගේම හිතයි. තමන් හොරකම් කරන්නේ තමන්ගේ හිතේ තියෙන දෙයක්. තමන් හිතුවේ නැත්තම් කොහොමද හොරකම් කරන්නේ? හිතලයි හොරකම් කරන්නේ. හැම දෙයක්ම විඥානයේ දැන ගැනීමටයි සිද්ධ වෙන්නේ. තමන්ගේ විඥානය කියන්නේ තමන්ගේ සිතයි. තමන්ගේ සිතින් පිට කිසි දෙයක් නැහැ. එහෙමනම් බාහිර තියනවා කියන්නේ තමන්ගේ හිත නෙමෙයිද? නුග ගහ කියනවාද නුග ගහ නාගා කියනවාද නාගා නෑනේ. ඒ වගේ තමයි ඔබේ සිතයි ඔය කියන්නේ. මේක වටිනවා මේක වටින්නේ අරයා මගේ නෙමෙයි මෙයා අනුන්ගේ මෙයා මගේ මේක මේමයි මේ බොරු ඔක්කොම මේ සිතුවිලි වල ඇත්තක් නැහැ. සිතුවිලි කියන්නේ මායාව මා රූප මංච විඥානං කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඒකයි. විඥානේ මායාකරු දකින්න තමන්ගේම සිතයි මායя. තමන්ගේම හිතයි කියන්නේ මම ඉන්නවා මම මැරෙනවා. එතකොට තමන්ගේ හිතම ආත්ම දෘෂ්ටිය තමන්ගේ හිතම වෙලාගෙන තමන්ගේම හිතයි මායя. හිතනේ කියන්නේ මේ කතාව. ඇත්තටම කිව්වොත් අපි ඒකයි ධර්මයේ පෙන්වුවේ ඔබට ධර්මයේ තුල ක්ෂණයක් පාසා මේ සිත බිනි බිනි ඇති වෙවි නැති වෙන සිතක්. මරණය හැම ක්ෂණෙම තියෙනවා. ඔබ වයසට යන්නේ එක දවසින්ද? ක්ෂණයක් පාසා ඔබේ හැමදේම විපරිණාම වෙනවා. හැම සිතක්ම ක්ෂණයක් වෙන මේ සිත නෙමෙයි ඊගාව සිත. සමහරලාට ඔබ උදේ hina වෙවි ඉන්නවා. සමහරලාට ඔබ දවල් වෙනකොට අඬනවා. සමහරට ඔබ හවසට hina වෙවි ඉන්නවා. සමහරට රැට බලනකොට තවත් එකක් මතක් වෙලා. මේ එතකොට එතන සිත ඇති වෙනව නැති වෙනව. ඔබ හැම ක්ෂණෙම මැරෙනවා. ඔබට පේන්නේ හැම ක්ෂණෙම ඇති වෙන නැති වෙන ධර්මතාවයට කොතනින්ද මරණයක් පනවන්නේ? මරණයක් නෑ. මේ සිතත් අවසාන මොහොත සිතත් කියලා දෙයක් නෑ. මේක එකම ප්‍රවාහයක්. මේක ඇති වෙන නැති වෙන ස්වභාවයක්. මේකේ එක සිතක් එතනින් නැතුණා එච්චරයි. මේ සිත හට ගන්න හැටි නැති වෙන හැටි මේ ධර්මතාවය තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. මේ පරම සත්‍යනේ හොයන්නේ විමුක්ති මාර්ගයනේ හොයන්නේ බුදු කෙනෙක් හොයන්නේ මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා. එතකොට මේ සත්‍ය ධර්මයක් නේ තියෙන්නේ. මේක ඇවිල්ලා මේ ඔය එක එකව කියලා වැඩක් නැහැනේ. එහෙනම් සත්‍ය ධර්මතාවය නම් ක්ෂණයක් පාසා මේ සිත ඇති වෙනව නැති වෙනව. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. අන්න මරණය ජයගන්නේ ඔයා විතරයි. එයා සදා අමරණීය වෙනවා. ඇයි යාට මේ සිතුවිලි පේනවා. සිතුවිලි හැමදේම සිතුවිලි බව දැක්කම මරණය සිතුවිල්ල බව පේනවා. ඒක සිතුවිල්ලක් විතරයි. ඒක හිතාගෙන අපි විඳවනවා. අපි හිතින් තමයි සැප විඳින්නේ, අපි හිතින් තමයි දුක් විඳින්නේ. අපි මරනවා කියන එකත් සිතුවිල්ලකින් දුක් විඳිනවා. ඔය සිත හරියට අවබෝධ වුණොත් ඔබට දුක නැති වෙනවා. ඔබ සදා ඔබ සාන්ත සුවයටපත් වෙනවා. ඒ සත්‍ය දැකීමෙන්ම පමණයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියලා. ඒ සංඛාර කියන්නේ සිතුවිලි. ඒ සිතුවිලි සමතය වෙන්නේ සත්‍ය දැක්කොත් පමණයි. ඒ තාක් ඔබ මේ සත්‍ය නොදන්න තාක් ඔබට ඒ සදා අමරණීය සුවයක් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ සිතම දකින්න සත්‍ය කුමක්ද කියලා. මේ සිතම සත්‍යයක් නොවන බව මේ සිතින් දකින්න ඕනේ. ඒ කියන්නේ මේ සිතම හැදෙන හැටි දකින්න ඕනේ. මේ සිතම මායාව බව දකින්න ඕනේ. මේ මායාව ඊටාම ගැඹුරුයි. මේ මායාව ගැන යම්කිසි තමන්ට තියෙනවා නම් මේ මායාව දැකීමේ දක්ෂතාවය. ඒකටයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ ওই දැනුම බුද්ධිය නෙමෙයි. දැනුම බුද්ධියත් ඔබගේ ඇත්තරම කියනවා මේ ධර්මයේ තුල ඒක දැනුම බුද්ධිය කියන්නේ ආත්ම දෘෂ්ටිය වැඩිකමක්. ඒක තුල ඔබට දුක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මම ඉන්නවා මම මෙච්චර උගත් කෙනෙක් මම මෙච්චර ධනවත් කෙනෙක් මට මෙච්චර සල්ලි තියෙනවා මම මෙච්චර ලස්සනයි. ඔය ඔක්කොම ඔබගේ දුක වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නැහැ. එහෙම දෙයක් නැති බව දකින්න එහෙම කෙනෙකුට අමාරුයි. ඒක නිසා එයා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ කවදාවත්. ප්‍රඥාවන්තයා කියන්නේ සමහර වෙලේ සුනීත සෝපාගාර කානුවල ඉන්න හිඟන්න බව ප්‍රඥාවන්ත වෙනවා. ඇයි මේ සිත සත්‍යයක් නොවන බව දකින්න කෙනා ප්‍රඥාවන්තයා. අනිත් අය ප්‍රඥාවන්තයෝ නෙමෙයි. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේ විඥානයේ සිත අනිත්‍ය බව දැකීමයි ප්‍රඥාව කියන්නේ. අද කොහෙද මේ මහා ප්‍රඥයෝ ඉන්නේ?
ඔබ හිතනවාද මේ සල්ලි ගොඩවල් උඩ එහෙම නැත්නම් ඔය ඩිග්‍රී කහපු අය ගාව ඕක තියනවා කියලා? උන් තවත් ලොකු ආත්මයක් හදාගෙන ඉන්නේ මැරෙන්න බැරුව. ඒ අය ගාව ඕක තියෙන විදිහක් නැහැ. ඒක බුදු සමය තුලත් අපිට පේනවා. ඔය මාන්නෙන්, උද්දච්චකමෙන්, උඩගුකමෙන්, අහංකාරකමෙන් ඉන්න කිසිම තැනක ආත්ම දෘෂ්ටිය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. ඒක ගිලිහුණු තැනයි මහා උතුම්, මහා පුරුෂයෝ, මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ඉන්නේ. දැන් හොයාගන්න කවුද භික්ෂුව කියලා. සැබෑ භික්ෂුව නම් මේ ධර්මයේ දේශනා කළ යුතුයි. මේ ධර්මයේ දේශනා නොකරනවා නම් වැඩක් වෙන්නේ නැහැ. ඔහුත් නිරේට අපාගත වෙලා මේ අහිංසක අසරණ බෞද්ධ සමාජයත් ඔහු අපාගත කරනවා. ධර්මය අවබෝධ කරගන්න නැතුව ධර්ම දේශනා කරන්න යන්න එපා කිව්ව එකයි. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක දැකලා බාහිර සත්‍යයක් නෙමෙයි කියලා දැකලා සිතත් සත්‍යයක් නෙමෙයි කියලා දැකලා මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරන්න පුළුවන් නම් ධර්මයේ දේශනා කරන්න නැත්තම් නොකර ඉන්න. මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා නම් හේතුඵල ධමයක් ඔහුට දේශනා කරන්න සිද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා කියන තැනින් ධර්ම දේශනා කරන්න වෙනවා. හේතු තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මයේ දකින්න ඕනේ. එහෙනම් ඒක හැම ෂණේම සිද්ධ වෙනවා. හැම ෂණේම මේ ආලෝකයක් එනකොට පෙනීමක් කියලා එකක් එනවා. ආලෝකය නැති වෙනකොට පෙනීම නැති වෙනවා. ඔබට රැට අන්ධකාරේ පේන්නේ ඔබ ළඟම තියෙන දේ පෑනද පැන්සලද මේසද කියලා පේන්න හරි ඔබට ආලෝකයක් ඕනි. ආලෝකයේ නැමැති හේතුව නිසායි පෙනීම නැමැති ඵලය තියෙන්නේ. එහෙනම් මේ පේනවා කියන සිත, මේ දකින්න සිත ඇති වෙන්න මේ හේතුඵල ධම දකින්න ඕනේ. ඒකේ ෂණේම ඇති වෙනව නැති වෙනව. පවතින සිතක් නැහැ. මේක ස්පාක් එකක්. ස්පාක් එකක්. එහෙම අපිට කියන්න සිද්ධ වෙනවා ඉංග්‍රීසි වචනයක් විදිහට ඒක ගත්තොත් ලේසි. එහෙම නැත්නම් මේක ලොකු කතාවක්, ප්‍රසාදයක්. ප්‍රසාදේ කියන්නේ ස්පාක් එකමයි. වර්ණයට ප්‍රසාද වෙනවා, ශබ්දයට ප්‍රසාද වෙනවා. ඔබට කනක් නැත්තම් කොහොමද ඇහෙන්නේ? බීරට කොහොමද ඇහෙන්නේ? එහෙනම් එළියේ ශබ්ද තියෙනවද? ඔබේ කනද ශබ්ද හදන්නේ? ඔබේ කන ශබ්ද හදනවා. දැන් එළියේ ඔබට මොකක්වත් පේනවද? ඇහක් නැත්තම්. දැන් අන්ධයාට පේනවද? දැන් එතකොට අන්ධයා කියයි මේ ලෝකෙ මුකුත් නැහැ. ඔය මොනවද ඔබ කියන්නේ? රතු පාට කහ පාට ඕක කොහෙද තියෙන්නේ? අන්ධයා කියයි ඕම දේවල් නැහැ. දැන් එතකොට මොකද්ද මේ ලෝකේ? ඔබගේ ඇස කන දිව නාසය මගින් හදපු ලෝකයක්. සලායතන ලෝකෝ කිව්වේ ඒකයි. ආයතන නැත්තම් ලෝක නැහැ. දැන් කොහෙද ලෝකේ තියෙන්නේ? එළියේද? එළියේද ලෝකේ තියෙන්නේ? ඔබට රැවටිලා. ඔබගේ සිත ඇතුලේ හදාගත්ත ලෝකයක ඔබ ජීවත් වෙනවා. චිත්තේන නීයති ලෝකෝ කිව්වේ ඒකයි. දැන් ලෝකේ කොහෙද තියෙන්නේ? සිතින් හදාගත්ත මායාවක්. ඒකයි ඔබට හීනෙනුත් ඔබ ලෝකෙක ඉන්නේ. ඔබ මායාවෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒකයි ලෝකේ තියෙන අමාරුම වැඩේ. සිතම මායාවක්. හැබැයි මේ මායාවෙන් අවබෝධ කරන්න පුළුවන්. ඒ මායාව අවබෝධ කිරීමයි මේ ලෝකේ තියෙන අසීරුම කටයුත්ත. ඒ අවබෝධයටපත් වෙනවා කියන්නේ සබහා දහම බවටපත් වෙනවා. ඒ සබහා දහමේ ධර්මතාවයේ ඔබට ප්‍රත්‍යක්ෂ වුණු දාට ඔබ දකිනවා සබහා දහමමයි කියලා සියල්ලම. ඉන් එහා කිසි දෙයක් ලෝකේ නැති බව. එදාට ඔබ සාන්ත සුවයට සැතපෙනවා. මැරිලා නෙමෙයි ජීවත් වෙනකොටම. මේක දකින්නකොටම ඔබටම සාන්දිටික වෙනවා. මේක අකාලිකයි සාන්දිටිකයි කිව්වේ ඒකයි. ඉතින් අපි ධර්මයේ ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා කොහොමද අකාලික වෙන්නේ කොහොමද සාන්දිටික වෙන්නේ කොහොමද මේ හැම වචනයකටම ඔබට තියෙනවා පැහැදිලි කරන්න. ඉතින් මේක දිග පරයයකට යනවා අපි ඒව නිතරම සාකච්ඡා කරනවා. අපි මේ ගැඹුරු පරයය මීට කලින් සාකච්ඡා කරා කලින් දේශනාවල ඔබට ඇහෙන්නේ නැති මේ දේශනේ ගොඩාක් ඉවහල් උනේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නන තැන ඉස්මතු කරන්න ඕනේ. බුදුන් වහන්සේ කියන්නේ මේ
මෙලොවක් නැහැ පරලොවක් නැහැ කියලා බුදුන් වහන්සේ කියන එක පරම සත්‍යයක්. ඒක අපේ සිතින් හදාගත්ත මායාවක් කියන එක. එතකන් අපි දුක් විඳිනවා කියන එකයි කියන්නේ. ඒ සත්‍ය අවබෝධ කරගන්නයි බුදුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. ඒක අවබෝධ කරන එක ලේසි නෑ. මේක සත්‍ය හරි විදිහට අවබෝධ නොකළොත් ඔබ අන්තයකට යනවා. ඔබ අන්තයකට ගියොත් එක්කෝ සාස්වත දෘෂ්ටියේ ඉන්නවා. ඔව් උත්තේජය හරි සාස්වතේ හරි ඔබ දෝලණය වෙනවා. අත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. අත කිව්වත් තිබිලා තියෙනවා නැත කිව්වත් තිබිලා තියෙනවා. අත නැත අන්ත දෙක තමයි භාෂාව ඇදිලා තියෙන්නේ. ওই භාෂාවේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ කියලා මේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය. ලෝකේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියටින් භාෂාව ඇදිලා තියෙන්නේ. මේ භාෂාවම බොරුවක් වෙනවා. මේ භාෂාව මායාවක් වෙනවා. පොල් ගහ කිව්වොත් පොල් ගහ තිබිලා තියෙනවා. නාගා කිව්වොත් නාගා තිබිලා තියෙනවා. මේස කිව්වොත් මේස තිබිලා තියෙනවා. ඔය භාෂාව හැම වචනෙම බොරුවක් වෙනවා. එහෙම දේවල් ලෝකේ නැහැ වෙනවා. මේ පරම සත්‍ය දකින කෙනාට මේ සියල්ලම මායාව වැටහෙන්න ගන්නවා. මිනිස්සුන්ගේ මනසෙම මිනිස්යාම මනසේ හදාගත්ත මායාවෙන් මිදෙන එකයි සිද්ධ වෙන්නේ. විද්‍යාව මැජික් එක දකිනකන් ඔබ මැජික් එකට රැවටිලා සතුටු වෙනවා, උන්මාදයටපත් වෙනවා. හැබැයි ඔබ විද්‍යාව මැජික් කරුවාගේ මැජික් එක රැවටීම දැක්කොත්, ඔහු ඒක රවට්ටන හැටි දැක්කොත්, ඔබ මැජික් එකේ ඉස්සරහා නැතුව පිටිපස්සේ හිටියොත් ඔබ මායාවට රැවටෙන්නේ නැහැ. මැජික් කාර්යය කරන බොරුව ඔබට පේනවා. මෙන්න මේ වගේ මැජික් කාර්යය ඔබේ සිතමයි. සිත නැමැති මැජික් එක, සිත නැමැති විද්‍යාව මායාව අවබෝධ කරනවා. එතකොට ඔබ ඊට එහා පැත්තේ සතුටු වෙන, උන්මාදයේ මත් වෙන, මරා ගන්න, ඉරිසියා කරන, වෛර කරන, ක්‍රෝධ කරන ඒ මෙන්න මේවා ඔබට එන්නේ කොහෙන්ද කියලා පේනවා. මේවා නැහැ. මේවා හැදෙන හැටි ඔබට පේනවා. හැබැයි මේ සිතේ මායාව අවබෝධ කරන තාක් ඔබට මේ ඉරිසියා වෛරය තියෙනවා. ඔබ ක්‍රෝධය තියෙනවා. ඔබ මරා ගන්නවා. ඔබ දුක් විඳිනවා. ඔබ අඬනවා. ඔබ වැළපෙනවා. ඔබ සදාතනික දුකේමයි. ඔබ මරබියේ ඉන්නේ. අන්න මේ සත්‍ය අවබෝධ කරන කෙනා සාන්ත සුවයෙන් සැතපෙනවා. ඔහු පමණයි ලෝකේ ජය ගන්න. වෙන කිසිවෙකුට මේ ලෝකේ කිසිදාක සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි දුකෙන් මිදෙන මග, සිතින් මිදෙන මග, නිවන් දකින මග, එයයි නිස්සරණ මග කිව්වේ. හැබැයි නිස්සරණේ සිතේ නිස්සරණය. ඉතින් උතුම් ධර්මය ඔබට හමු වෙන්න ඕනි. ඒ සත්‍ය ඔබට අවබෝධ වෙන්න ඕනි. ඒ සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකෙන් මිදෙන්න ඕනි. හැමෝටම තෙරුවන් සරණයි.